නැවත වතාවක් අපි මෙසේ හමුවන්නේ 10 වසර ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයන විෂයෙහි අපි අවසානයේට ආරම්භ කරපු පාඩම එනම් අපේ විෂය මාලාවේ විෂය නිර්දේශයේ 12 වන පාඩම් ඒකකය පාඩම් මාතෘකාව තමයි ගිණුම් කරන වැරදි නිවැරදි කිරීම. එවනම් පළවෙනි පරිච්ඡේදයෙන් අපි ප්‍රවේශයක් ලබා ගත්තා. මේ ගිණුම් කරන දෝෂ කියන්නේ මොනවද? ගිණුම් කරන දෝෂ නිවැරදි කිරීමේ අවශ්‍යතාවයක් පැන නගින්නේ ඇයි කියන ඒ සාකච්ඡාව අපි හැඳින්වීමෙන් අපි ආරම්භ කළා. හොඳයි. සමහර වෙලාවට අද දින මේ පාඩමට සවන් දෙන මුල් වතාවට සවන් දෙන දුවලා පුතාලා කීප දෙනෙක් ඉන්න පුළුවන්. මුලින්ම මම ඒ දුවලා පුතාලාට ආරාධනා කරනවා අපගේ පළවෙනි සාකච්ඡාව ඕගලන්ට ඉඩ ලද විටක ඒකට සවන් දෙන්න කියලා. ඒ කෙසේ වෙතත් මේ දෙවන පරිච්ඡේදය ආරම්භ කරන අද දිනේ මම සමාරම්භයේදී ඊටමත් කෙටි සමාලෝචනයක් කරන්නම්. අපි මේ ආරම්භ කරපු සාකච්ඡාවේ ඊටමත් වැදගත් කරුණු මොනවද කියලා. හොඳයි. අපි මුලින්ම සාකච්ඡා කළේ මේ ගිණුම් කරණය කියන ඒ ක්‍රියාවලිය ගැන අපි අවධානය යොමු කරා. ඒ ගිණුම් කරන ක්‍රියාවලියේදී අපි දන්නවා විවිධාකාර පියවරයන් රාශියක් ඔස්සේ තමයි අපි මේ අවසාන වශයෙන් ඇල්මක් ඇති පාර්ශවයන්ට තීන්දුව ගැනීම සඳහා අවශ්‍ය මූල්‍ය තොරතුරු සම්පාදනය කරන්නේ. එහෙමනම් අපි මේ කරන ගිණුම් කරන ක්‍රියාවලියේ අරමුණ අන් කවරෙක්වත් නොවේයි. අවසාන වශයෙන් අපි මේ සකස් කරන මූල්‍ය ප්‍රකාශන ආශ්‍රයෙන් අපේ ව්‍යාපාරයේ පිළිබඳ යම් යම් තොරතුරු තීරණ ගැනීමට බලාපොරොත්තු වන ඇල්මක් ඇති පාර්ශවයන් රාශියක් ඉන්න නිසා මේ ගිණුම් කරන්නේ නිවැරදිභාවය අපි තහවුරු කරගත යුතුයි. ඇත්තටම අපි පසුගිය පාඩමේදී සඳහන් නොකළ දෙයක් මම අද සඳහන් කරන්නම්. මේ ගිණුම් කරන්නේ නිවැරදිතාවය තවදුරටත් සනාථ කිරීම සඳහා අපේ සිලබස් එකට අදාළ නොවුනත් තවත් යම්කිසි ව්‍යාපාරික සම්බන්ධයක් තියෙනවා මේ ගිණුම් විගණනය කරනවා කියලා. මොකද්ද විගණනය කරනවා කියලා කියන්නේ? මේ ගිණුම් නිවැරදිව සකස් වෙලා තියෙනවද? මේ ගිණුම් ව්‍යාපාරේ හරි ගණදෙනුද? ඒ කියන්නේ අධිකාරියක් තියෙන ගණදෙනුද? ඒ කියන්නේ සමහර වෙලාවට වංචනික දේවල් උනත් තියෙන්න පුළුවන් ව්‍යාපාරයක් ඇතුලේ. මොකද මේක ඇතුලේ තියෙන සෑම දෙයක්ම ව්‍යාපාරයේ අයිතිකරුවන්ට නිරීක්ෂණය කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. බොහෝ විට වෙනත් සේවකයන් සේවයේ යොදවලා තමයි මේ ගිණුම් කරන ක්‍රියාවලිය සිද්ධ කරන්නේ. එතකොට මේ ගිණුම් කරන ක්‍රියාවලියට ගිණුම් කරන ස්ටාෆ් එක විතරක් නෙමෙයි සම්බන්ධ වෙන්නේ. අපි මේ ව්‍යාපාර අධ්‍යයනයේදී අපි කතා කරා මේක මේ ව්‍යාපාරයක මොන විදිහටද ව්‍යාපාරයක් සංවිධානය වෙන්නේ කියලා. සමහර වෙලාවට ව්‍යාපාරයක ගණදෙනු සිද්ධ වෙන අවස්ථාවේදී ගිණුම් කරන අංශයේ නිලධාරියෙක් එතන ඉන්න නොවෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ව්‍යාපාරයේ අලෙවි කටයුතු කරනකොට එතන ඉන්නේ සේල්ස් ස්ටාෆ් එක. සේල්ස් ස්ටාෆ් එක කිසිසේත්ම මේ accounting ස්ටාෆ් එකේ කොටසක් විදිහට අපි සලකන්නේ නැහැ. නමුත් ඔවුන් කැෂියර් එකේ මුදල් ටික අරගෙන ඒ ඉන්වොයිසිය නිවැරදි ආකාරයෙන් නිකුත් කරාද කියලා ඒ තොරතුරු සම්බන්ධ වෙලා ගබඩාවට සම්බන්ධ වෙලා ස්ටොක්ස් තියනවාද කියලා බලලා මේ විදිහට තමයි ව්‍යාපාරික ගණදෙනුවක් සම්පූර්ණ වන්නේ. ඒක නිසා මේකට ව්‍යාපාරයේ විවිධාකාරයේ සේවකයන් සම්බන්ධ වෙන ක්‍රියාදාමයක එක්තරා කොටසක් තමයි මේ ගිණුම්කරණය කියන ක්‍රියාවලිය. ඒක නිසා මේ ක්‍රියාදාමයේ සිද්ධ වෙන අවස්ථාවේදී කොතනක හෝ කවර ස්ථානයක හෝ
යම්කිසි වරදක් සිදු වෙන්න පුළුවන්. ඒක නිසා ඒ වගේ වරදවල් සිදු වුණොත් අපි දන්නවා මේ ව්‍යාපාරික ගනුදෙනු තමයි අපි මේ ගිණුම් කරන ක්‍රියාවලියේ මූලික යෙදවුම් බවට පත් වෙන්නේ. ඇයි එහෙම කියන්නේ? මේ ගනුදෙනු එකින් එක අපි නිරීක්ෂණය කරලා ඒවා ගිණුම්ගත කරලා තමයි අවසාන වශයෙන් අපි තොරතුරු සම්පාදනය කරන්නේ. කුමන තොරතුරුද? මූල්‍ය තොරතුරු. එහෙමනම් මේ ඉලක්කම් සහ මේ ගනුදෙනු වල ස්වභාවය නිවැරදි ආකාරයෙන් ව්‍යාපාරයේ ගිණුම් කරන පද්ධතිය තුල වාර්තා වෙනවාද කියන එක ඉතාමත් වැදගත් කටයුත්තක්. එහෙමනම් අපි සාකච්ඡා කළා ව්‍යාපාරයක මේ මිනිසුන් මේ කටයුතු වලට සම්බන්ධ වන නිසා තම අවස්ථාවල පරිගණක පද්ධති භාවිතා වුණත් බොහෝ විට මිනිසුන් මේවට සම්බන්ධ වන නිසා අපි දන්නවා මිනිසුන් අතින් යම් යම් මානුෂීය වැරදි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හිතාමතා කරන වැරදි වුණත් වෙන්න පුළුවන් වංචනික ක්‍රියා වගේ දේවල්. ඒක නිසා දැන හෝ නොදැන සිදුවෙන මෙවැනි දෝෂ නිසා අපි දන්නවා ව්‍යාපාරයක තියෙන තොරතුරු සම්පාදනය කිරීමේදී අන්තිමට අපිට ලැබෙන නිමවුම ඒක ගුණාත්මක නොවෙන්න පුළුවන්. ඒක නිසා තමයි මේ ගිණුම්කරණය නිවැරදි ආකාරයෙන් සිද්ධ වෙනවාද යන්න පිළිබඳව අපි නිරන්තරයෙන්ම සැලකිල්ලෙන් සිටින්න ඕනේ. එහෙමනම් අපි දන්නවා වැරදි සිදු වෙන්න පුළුවන් අවස්ථාවල් කීපයක් අපි සාකච්ඡා කළා. ඒ වගේම වරදක් වෙලාද කියලා සොයා ගැනීමට යම්කිසි අවධානයකින් සහ ක්‍රමවේද කීපයක් තියෙන්න පුළුවන් වරදක් සිද්ධ වෙලා කියලා හොයාගන්න. ඉතින් මෙන්න මේ සාකච්ඡාව තමයි අපි තවදුරටත් ඉදිරියට අරන් යන්නේ. අපි පසුගිය සතියේදී අපි සාරාංශගත කළා මොකද්ද? මේ ගිණුම් කරන ක්‍රියාවලිය තුල සිදුවන මූලික දෝෂ කීපයක් ගැන අපි සාකච්ඡා කළා. කොහොමද මේ වරදක් සිද්ධ වෙන්න පුළුවන්නේ? ක්‍රියාවලියේ කුමන ස්ථානවලද මේ වගේ වැරදීම් සිද්ධ වෙන්න පුළුවන්නේ? එම වැරදිවල ස්වභාවය පිළිබඳව. එහෙමනම් අපි එතෙන්දී අපි පළවෙනිම සාකච්ඡා කරේ මොකද්ද? ව්‍යාපාරයක ගනුදෙනු මූලාශ්‍ර ලියකියවිලි වල මුලින්ම සඳහන් වෙන බව අපි නිරීක්ෂණය කළා. ඊට පස්සේ එම මූලික සටහන් ලේඛන තුලින් අපි ඊළඟට සකස් කරන ලේඛනය තමයි මූලික පොත්පත්. අපි දන්නවා ගැනුම් ජර්නලය, විකුණුම් ජර්නලය, මුදල් පොත, සුළු මුදල් පොත, පොදු ජර්නලයේ වශයෙන් අපි මේ මූලික සටහන් පොත්පත් කීපයක් අපි මේ වන විට අපි අධ්‍යයනය කළා. එතන මේ මූලික සටහන් පොත්පත්වල මේ ගනුදෙනු සඳහන් කරන්න අපි මේවා කොහෙන්ද ලබා ගන්නේ? මූලාශ්‍ර ලියකියවිලි වලින්. source documents කියලා අපි කිව්වේ ඉංග්‍රීසියෙන්. ඉතින් මේ source document එකක් දිහා බලලා උදාහරණයක් විදිහට invoice එකක් දිහා බලලා අපි මේකේ තියෙන තොරතුරු අර මං කිව්ව මූලික සටහන් පොත්පත් වලට අපි මේකෙන් අරගෙන පිටපත් කරන්න ඕනේ. එතකොට මෙන්න මෙහෙම කරනකොට වරදක් සිදු වෙන්න බැරිද? අන්න එතන තමයි අපි හඳුනාගත්ත පළවෙනි වරදක් සිදු වෙන්න පුළුවන් ස්ථානය. දැන් එහෙමනම් මූලාශ්‍ර ලියකියවිලි වල තියෙන ගනුදෙනු ටික දැන් කොතනද තියෙන්නේ? මූලික සටහන් පොත්පත්වල. එතකොට මූලික සටහන් පොත්පත්වල තියෙන මේ ගනුදෙනු අපි එතනින් තියාගෙන ඉන්නෙත් නෑ. ගිණුම් කරන ක්‍රියාවලිය තවදුරටත් අපි ඉස්සරහට ගෙන යන්න ඕන නිසා මේ මූලික සටහන් පොත්පත්වල තියෙන ගනුදෙනු ආයෙත් නැවත වතාවක් අපි තවත් තැනකට අරන් යනවා. මොකද්ද මේ ස්ථානය? අන්න ඒකට තමයි අපි කිව්වේ මොකද්ද? ලෙජර් ගිණුම් කියලා. ලෙජර් ගිණුම් වලදී තමයි අපි අර පුරුදුනේ අර T account එකක් විදිහට අපි ආකෘතියක් හදලා මේ සිදුවෙච්ච සෑම ගනුදෙනුවකම දෙපැත්තක් අපි දකින්න පුරුවන් වුණා. අපි ඒකට ප්‍රවේශයක් ගත්තේ ගිණුම් කරන සමීකරණය. මතක නේද ගිණුම් කරන සමීකරණයේ වත්කම් සමානයි හිමිකම් එකතු කිරීම වගකීම්. ඔන්න ඔතනින් තමයි මේ ද්විත්ව සටහන් පිළිබඳ න්‍යාය අපිට
ප්‍රවිෂ්ඨ වෙන්නේ. අපි දන්නවා ව්‍යාපාරයකට අපි මොකක් හරි ගනුදෙනුවක් සිද්ධ වුණොත් ඒ ගනුදෙනුව නිසා ගිණුම් කරන සමීකරණයේ වෙනසක් සිද්ධ වෙනවා කියලා කිව්වා. අපි කිව්වා මේ ව්‍යාපාරයක ගිණුම් කරන සමීකරණය කියලා කියන්නේ වත්කම් සමානයි වගකීම් එකතු කිරීම හිමිකම් කියලා. එහෙනම් ව්‍යාපාරයක වත්කමක් ගත්තොත් එහෙම ඒ වත්කම කාට හරි අයිති වෙනවා. වත්කමක් යෙදෙව්වොත් ව්‍යාපාරයට උදාහරණයක් විදිහට අපි හිතමු මෝටර රථයක් අපි වත්කමක් විදිහට මේ ව්‍යාපාරයේ පරිහරණය සඳහා අයිතිකරු විසින් ආයෝජනය කරනවා කියලා. මෝටර රථයක් තමාට අයිති එකක් පුද්ගලිකව පාවිච්චි කරපු මෝටර රථයක් ව්‍යාපාරයට දෙනවා. එතකොට මේ මෝටර රථය ව්‍යාපාරයේ වත්කමක් බවට පත් වෙනවා මේක ව්‍යාපාරයේ ආයෝජනය කරන අවස්ථාවේදී. ඒක එතකොට කාටද අයිති? එක්ක මේක අයිති වෙනවා ව්‍යාපාරයේ මේ හිමිකරුට. එහෙම නැත්නම් මේ මෝටර රථය ගත්තේ ණයට නම් එහෙනම් මොකද්ද මෙතන සිද්ධ වෙන්නේ? එහෙමනම් ඔන්න ඔය සම්බන්ධය පෙන්වන්න තමයි අපි කිව්වේ දිත්ත සටහන් භාවිතා කරනවා කියලා. සෑම ගනුදෙනුවක්ම ව්‍යාපාරයේ පොත්පත්වල ගනුදෙනු දෙකක් ආකාරයෙන් දෙපැත්තක සටහන් වෙනවා. මොකද්ද? දිත්ත සටහන්. එකම ගනුදෙනුව එකම වටිනාකමෙන් තැන් දෙකක සටහන් වෙනවා කියන එක තමයි වෙනත් ආකාරයකින් කිව්වේ ලූකා පැසියෝලි ඉදිරිපත් කරපු මේ දිත්ත සටහන් න්‍යාය. ඉතින් මේ ගනුදෙනුවක් හර සටහන දාලා බැර සටහන වැරදිලාවත් වෙනස් විදියකට සම්බන්ධයක් වුණොත් සටහන් වුණොත් එක්ක මග ඇරුණොත් මොකද්ද වෙන්නේ? දිත්ත සටහන් න්‍යායට අනුව ගිණුම් සකස් වෙන්නේ නැහැ. එහෙමනම් හොඳින් මතක තියාගන්න මූලික පොත්පන්ති කියලා කියන්නේ මේ ද්විත්ත සටහන් ආකාරයෙන් ගනුදෙනු සටහන් වෙන ස්ථානයක් නෙමෙයි. ඒකේ සටහන් වෙන්නේ ගොඩක් වෙලාවට ඒ ගනුදෙනුව සටහන් වුණාට කිසිසේත්ම ඒක ද්විත්ත සටහනක් එතන සටහන් වෙන්නේ නැහැ. හැබැයි අපි ඒකේ ලේඛන කීපයක් හඳුනාගත්තා ද්විත්ත කාර්යයක් සිද්ධ කරනවා කියලා. උදාහරණයක් විදිහට මුදල් පොත. එහෙම නේද? මූලික සටහන් පොතකින් සිදුවෙන කාර්යභාරයත් එතන ඉෂ්ට වෙනවා කියලා කිව්වා. මොකද්ද? ඒකේ එක පැත්තක ගනුදෙනුවක එක පැත්ත හර හෝ බැර සටහන විදිහට අපි ඒ මූලික සටහන් පොතම අපි සලකනවා කියලා කිව්වා. නමුත් හර බැර දෙකම එකවර සටහන් වෙන්නේ නැහැ. බැර පැත්ත සටහන් වෙන්නේ මුදල් පොතේ හර වෙලා තවත් තැනක් වෙන්න පුළුවන්. ඒක නිසා මූලික පොත්පත් මතක තියාගන්න මූලික පොත්පන්ති වල ද්විත්ත සටහන් ක්‍රමයට අනුව ගනුදෙනු සටහන් වෙන්නේ නැහැ. අන්න ඒක කරන්න අපි තවත් ස්ටෙප් එකක් ඉස්සරහට යනවා. තවත් පියවරක් ඉස්සරහට යනවා. ඔන්න බලන්න. සෝස් ඩොකියුමන්ට් එක සටහන් වෙච්ච ගනුදෙනුව ඊළඟට එනවා කොතනටද? මූලික පොත්පන්ති වලට. මූලික පොත්පන්ති වලින් ආයිමත් මේක පිටපත් කරගෙන අපි තවත් තැනකට මේ ගනුදෙනුව සටහන් කරනවා. ඒකට අපි කියනවා ලෙජර් ගිණුම් කියලා. බලන්න දැන් මේක තනින් තන මාරු වෙවි තමයි එන්නේ එකම භාණ්ඩය. එකම දේ දැන් තැන් තුනකට ඇවිල්ලා වේශ තුනකින් ඇවිල්ලා. ඇත්තටම සිද්ධ වෙන්නේ ගනුදෙනුවක් මේ ව්‍යාපාරයේ සහ ගනුදෙනුකරුවෙක් අතර සිද්ධ වෙන ගනුදෙනුව ඉස්සෙල්ලම මූලාශ්‍ර ලියවිල්ලක සටහන් වෙනවා. ඊට පස්සේ මිනිස්සු විසින් මැදිහත් වෙලා ඒක දිහා බලලා තවත් තැනකට මේක පිටපත් කරනවා. ඊට පස්සේ ඒ දෙවෙනි තැනෙනුත් මේක තවත් තැනකට අරන් යනවා. බලන්න වැරදි සිදුවෙන්න පුළුවන් අවස්ථාවල් කීයක් තියෙනවද? නේද? එහෙනම් අපි මුලින්ම කිව්වා මේ මූලික පොත්පන්ති වලට ගනුදෙනු පිටපත් කිරීමේදී වරදක් වෙන්න පුළුවන් කියලා. මම මේ දැන් කියන්නේ දෙවෙනි වරද. මොකද්ද? ලෙජරය ගිණුම් වලට පිටපත් කරනකොටත් මේක වරදක් සිද්ධ වෙන්න බැරි කමක් නැහැ. හරි. ඊට පස්සේ අපි බලමු ලෙජර් ගිණුම් වලින් මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. අපි කිව්වා ලෙජර් ගිණුම් කියලා කියන්නේ සෑම ගනුදෙනුවකටම ගිණුම් දෙකක මේ ගනුදෙනුව සටහන් වෙනවා කියලා. උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම අපි භාණ්ඩ මිලදී ගත්තොත් එහෙම ඒකේ ද්විත්ත සටහන මොකද්ද? ගැනුම් ගිණුම කියන ගිණුම හර වෙනවා. තවත් අපි T account එකක් ගහනවා. මොකද්ද ඒක? මුදල් ගිණුම. මුදල් ගිණුමෙන් මේ මුදල් ඉවත් වීම සටහන් කරන්න මුදල් ගිණුම බැර වෙනවා. T account ledger ගිණුම් දෙකක මේ ගනුදෙනුව දැන් සටහන් වෙලා.
හරියටම ඒක සටහන් කරන්න ඕන. ගැනුම් ගිණුමෙත් නිවැරදිව සටහන් කරන්න ඕන 10 නම් 10 කියලා. එම ප්‍රමාණයෙන්ම මුදල් ගිණුමත් බැර කරන්න ඕන. එහෙමනම් තුන්වෙනි වරදක් දෝෂයක් සිද්ධ වෙන්න පුළුවන් ස්ථානය තමයි මේ මූලික පොත්පන්ති වල සටහන් වන ගනුදෙනු අපි සාරාංශගත කරලා එකතු කරලා අපි ඒ එකතුව අපි ඊළඟට ලෙජර් ගිණුමකට අරන් යන්න ඕන. ඔන්න ඔය අවස්ථාවේදී දෝෂයක් සිද්ධ වෙන්න පුළුවන්. තුන්වන ස්ථානය. හරි. ලෙජර් ගිණුමකට දැන් මේ ගනුදෙනුව සටහන් වුණායින් පස්සේ අපි ඊළඟට කරන්නේ මොකද්ද? අපි ඉගෙන ගත්තා මේ ලෙජර් ගිණුම් අපි දුවලා පුතාලා මේවා අපි වහන විදිය ඉගෙන ගත්තා. ලෙජර් ගිණුමක් කොහොමද අපි ගිණුම් කරන කාල පරිච්ඡේදයක තුලදී තුලනය කරන්නේ කියලා. ඔන්න ඔය තුලනය කරනවා කියන එකේදී ඔයගොන්ට මතකද අපි කිව්වා හරපැත්ත හෝ බැරපැත්ත අපි අරගෙන එකතුව වැඩි පැත්තෙන් අපි ඉස්සලම මේක එකතුව දාගන්නවා අර යටම කොටසට. එකතුව කියන කොටසට. ඩබල් ඉරි දෙක ගහලා එතනට අපි එකතුව ගේනවා. ඊට පස්සේ එම එකතුවම අනිත් පැත්තට දාගෙන අර උඩින් තියෙන ගණදෙනු වල එකතුව අපි හොයාගෙන ඒ එකතුවත් මේ මුළු එකතුවත් අතර වෙනස ඒකට අපි කිව්වා විශේෂ නමක් ගිණුම් ශේෂය කියලා. ඉතින් දුවලා පුතාලා මේ ලෙජර් ගිණුම එකතු කරනකොට අපි ඒ එකතුවයි ආයේ මූලික පොත්පන්ති වලට ගිහලා ආයේ එතන චෙක් කරන්නේ නැහැ නේ අපි. වැරදිලාවත් මූලික පොත්පන්ති වලින් ලෙජර් ගිණුමකට මේක ගනුදෙනුව එනකොට එතන දෝෂයක් තිබ්බනම් ඒ දෝෂ සහිත ඉලක්කම් ටික තමයි අපි එකතු කරන්නේ. එහෙම වුණොත් එහෙමනම් අපිට දැන් තහවුරු වෙනවා ගිණුමක් පියවන අවස්ථාවේදී ගිණුමක් ශේෂ කරන අවස්ථාවේදී වත් ගිණුම් කරන දෝෂයක් ඇති වෙන්න පුළුවන් අප නොදැනවත්වම. මොකද මේක එක පුද්ගලයෙක් කරන්නේ තව පුද්ගලයෙක් 100%ක් මේවා චෙක් කරන්නේ නැහැ. ඒක නිසා ඒ අවස්ථාවේදී ඒ ලෙජර් ගිණුම පියවන තැනත්තාට යම්කිසි වරදක් සිද්ධ වුණොත් මිනිස්සු අතින් වැරදි වෙන්න පුළුවන් අපි දන්නවා. ඒක දෝෂ සහිතව තමයි ඒ ගිණුම එතනින් යන්නේ. ඊට පස්සේ අපි 11 වන පාඩමේදී ඉගෙන ගත්තේ මොකද්ද? ශේෂ පිරික්සුම කියලා ලේඛනයක් ගැන අපි ඉගෙන ගත්තා. අන්තිමට සාකච්ඡා කරපු පාඩම. ශේෂ පිරික්සුම කියලා කියන්නේ මොකද්ද? මේ තුලනය කරපු ලෙජර් ගිණුම් වල තියෙන ශේෂ ටික අපි වෙනම ලේඛනයකට ගේන එක. දැන් බලන්න 4 වෙනි අවස්ථාවකටත් මේ ගණදෙනුව දැන් සටහන් වෙනවා. මූලික පොත්පන්ති වල ඊට ඉස්සෙල්ලා මූලාශ්‍ර ලියකියවිලි මූලික පොත්පන්ති ලෙජර් ගිණුම සහ දැන් එනවා මේක ශේෂ පිරික්සුමට. ශේෂ පිරික්සුමට එනවා කියන්නේ එතන දෝෂයක් තිබ්බොත් ඒකත් ගිණුම් කරන ක්‍රියාවලියේ වරදක්. මොකද අපි කිව්වා මූල්‍ය ප්‍රකාශන තමයි ව්‍යාපාරික තීරණ ගැනීම සඳහා ඇල්මැති පාර්ශවයන්ට මේ ගිණුම් කරන ක්‍රියාදාමයේ තුලින් අපි ලබා දෙන නිමවුම. එතන මේ ගිණුම් ප්‍රකාශ ලාභ ගිණුම ශේෂ පත්‍රය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ වැනි දේවල් තමයි බැංකුවක් බලන්නේ, ණය හිමියෙක් බලන්නේ. එතන මේගොල්ලෝ මේවා බලනකොට මේවල දෝෂ තිබ්බොත් ඒ අපි ගන්න ගිණුම් කරන තීරණ වැරදි වෙන්න පුළුවන්. ඒක නිසා අවස්ථාවල් 4කදී මේ දෝෂයන් ඇති වෙන්න පුළුවන් කියලා අපි හඳුනාගත්තා. අන්න එතනින් තමයි අපි පළවෙනි පාඩම අපි අවසන් කළේ. හොඳයි. අද අපි සාකච්ඡාව ඉස්සරහට අරන් යන්නේ ගිණුම් කරන වැරදි කොහොමද අපි හඳුනගන්නේ කියන එක. ඒකට මොකද්ද ව්‍යාපාරයකින් අපිට ලැබෙන ඉඟිය දෝෂයක් තියෙනවද නැද්ද කියලා දැනගන්න. ඉතින් මේක දැනගන්න අපි කාරණා කීපයක් දැනගෙන ඉන්න ඕන. එකක් තමයි කොහොමද මේ ව්‍යාපාරයක ගනුදෙනු සටහන් වෙන්නේ කියන එක. අපි ඒක සාකච්ඡා කළා.
මොකද්ද? දිත්ත සටහන් න්‍යායත් එක්ක තමයි මේ ගනුදෙනු ව්‍යාපාරික සටහන් වෙන්නේ. ඊට ඉස්සෙල්ලා අපි දන්නවා මූලික පොත්පන්ති වලත් සටහන් වෙලා දිත්ත සටහන් න්‍යායත් එක්ක තමයි ලෙජර් ගිණුම් වල මේ ගිණුම් සටහන් වෙන්නේ. එතකොට ඒ දිත්ත සටහන් න්‍යායත් එක්ක සටහන් වුණු ලෙජර් ගිණුම් වල ශේෂයන් තමයි ශේෂ පිරික්සුම කියන තැනට යන්නේ. ඒක නිසා අපි බොහෝ විට මේ ගිණුම් කරන පද්ධතියේ අපි මැද කොටසේදී අපි සම්බන්ධ වෙන්නේ මෙන්න මේ කියන මේ ශේෂ පිරික්සුම සහ ලෙජර් ගිණුම් කියන ලේඛන. ඒක නිසා මතක තියාගන්න මේ ශේෂ පිරික්සුම කිව්වයින් පස්සේ මේක ඇතුලේ තියෙනවා සියලුම ලෙජර් ගිණුම්. ව්‍යාපාරයේ තියෙනවා නම් ගිණුම් ලෙජර් ගිණුම් වර්ග 100ක් ඒ 100ම සාරාංශගත වන එක්තරා තනි ලේඛනයක් තමයි මේ ශේෂ පිරික්සුම කියලා කියන්නේ. එමනම් මේ ශේෂ පිරික්සුම ඇතැම් අවස්ථාවල් වල දෝෂයක් තියනවාද නැද්ද කියන එක පිළිබඳ අපිට ඉඟියක් ලබා දෙන ස්වභාවයක් තියෙනවා. ඒක නිසා අපි බලමු කොහොමද මේ ගිණුම් කරන වැරදි හඳුනා ගන්න පුළුවන් අවස්ථාවල් අපිට උදාවන්නේ කියලා ශේෂ පිරික්සුමක් ආශ්‍රයෙන්. ඕගොල්ලන්ට මතක ඇති මම මේ පාඩම කරනකොට කිව්වා අවශ්‍යයෙන්ම ශේෂ පිරික්සුමක් යම්කිසි පරීක්ෂණයකට අවසානයේ ලක් කරනවා කියලා. මොකද්ද? ශේෂ පිරික්සුමේ තියෙන ඒ ගිණුම් වල හර පැත්තේ තියෙන ගිණුම් වල එකතුව සහ බැර පැත්තේ ගිණුම් වල එකතුව අපි අවසාන වශයෙන් අපි එකතුව ලබා ගන්නවා. ඊට පස්සේ මේ එකතු දෙක මොකද්ද මම කිව්වේ? මේ එකතු දෙක අවශ්‍යයෙන්ම සමාන වෙන්න ඕන කියලා. ඇයි එහෙම මම කිව්වේ? ශේෂ පිරික්සුමක් කියලා කියන්නේ නිකම්ම නිකං ලේඛනයක් පමණයි. ඒකේ පෙන්වන්නේ මේ ලෙජර් ගිණුම් වල ශේෂයන් කියලා කිව්වා. එතකොට මේ ලෙජර් ගිණුම් වල ශේෂයන් හර සහ බැර ශේෂ පිරික්සුමේ හර පැත්ත ශේෂයන් ටිකයි බැර පැත්ත ශේෂයන් ටිකයි ඇයි සමාන වෙන්න ඕන? එහෙම නීතියක් තියනවාද? ඒක සමාන වෙන්න ඕන හේතුවත් අපි ඉගෙන ගත්තා. මොකද්ද? ඒ වෙනත් කිසි දෙයක් නෙමෙයි. ව්‍යාපාරයක සිද්ධ වෙන ඕනම ගනුදෙනුවක් අපි ගිණුම් කරන සමීකරණයත් එක්ක අනුගතව අපි කිව්වා ස්ථාන දෙකක සටහන් වෙනවා. ඒකට අපි කිව්වා ගිණුම් කරන දිත්ත සටහන් නීතිය කියලා. එහෙමනම් ඕනම ගනුදෙනුවක් ස්ථාන දෙකක සටහන් වෙනවා නම් හර සහ බැර කියලා. එහෙමනම් මේ ගිණුම් කරන මේ ලෙජර් ගිණුම් ගත්තයින් පස්සේ ඔය හර සහ බැර විදිහට සටහන් වෙච්ච ඕනම ගිණුමක් එන තැනක් තමයි මේ ශේෂ පිරික්සුම කියන ලේඛනය. එමනම් ශේෂ පිරික්සුමේ හර සහ බැර කියන පැතිවල එකතුව ගත්තොත් එහෙම ඒ දෙකත් සමාන වෙන්න අවශ්‍යයි නේද කියන ප්‍රශ්නේ මම දැන් ඇහුවොත් එහෙම දුවලා පුතාලට ඕගොල්ලන්ට තේරෙයි ශේෂ පිරික්සුමෙත් මේ හර ශේෂ සහ බැර ශේෂ සමාන වෙන්න ඕන කියලා. මොකද මේ ශේෂ පිරික්සුම සැකසීමට පදනම් වෙන අනෙකුත් ගිණුම් වල මේ දිත්ත සටහන් රීතියත් එක්ක තමයි හර බැර න්‍යායත් එක්ක අනුගත වෙමින් තමයි මේ ගනුදෙනු සටහන් වෙලා තියෙන්නේ. ඔන්න ඔය හේතුව නිසා අවශ්‍යයෙන්ම ශේෂ පිරික්සුමේ හර ශේෂ ටික සහ බැර ශේෂ ටිකේ එකතුව සමාන වෙන්න ඕන. එහෙමනම් මොකද්ද සිද්ධ වෙන්නේ මේ එකතුව සමාන නොවුනොත්? එතනින් මොකද්ද පෙන්වන්නේ? යම් කිසි දෝෂයක් තියෙනවා කියලා. හරියට අර අපේ අම්මලා අපිට ඇඟට අමුත්තක් දැන්නකොට නළලට අත තියලා බලනවා මේ විදිහට. බලලා මොකද කියන්නේ? ඇඟ ටිකක් රස්නේ කියලා කියනවා. ඇඟ ටිකක් රස්නේ කියලා කියන්නේ මොකද්ද? අර වෙනදට තියෙන රස්නයට වඩා වෙනදට තියෙන උණුසුමට වඩා අසමාන උණුසුමක් තියෙනවා කියන එක තමයි අම්මා එතනින් හොයාගන්නේ. දරුවට උණ කියලා එතෙන්දි හොයාගන්නවා. ඒක තමයි දෝෂයක් තියෙන බව පෙන්වන තැන. මෙන්න මේ ආකාරයෙන්ම ව්‍යාපාරයක ගිණුම් කරන අංශයේ වැඩ කරන සේවකයෙකුට මේ ශේෂ පිරික්සුම දිහා බලලා මේ ශේෂ පිරික්සුමේ හර පැත්ත සහ බැර පැත්ත සමාන වෙන්නේ නැත්නම් එතනින් මොකද්ද පෙන්වන්නේ?
යම් කිසි දෝෂයක් සිද්ධ වෙලා කියලා. එමනම් අන්න ශේෂ පිරික්සුමේ හර පැත්ත සහ බැර පැත්ත සමාන වෙන්නේ නැත්නම් එතනදී අපිට ඉඟියක් ලැබෙනවා යම් කිසි දෝෂයක් සිද්ධ වෙලා කියලා. එතකොට මේ එකතුන් දෙක සමාන නොවු පළියට අපිට එකපාරම හොයාගන්න බෑ කොතනද මේ දෝෂය තියෙන්නේ කියලා. ඇයි මේ දිත්ත සටහන් න්‍යායත් එක්ක ගණදෙනු සටහන් වෙච්ච ලෙජර ගිණුම් සමහරලාට 100ක් 1000ක් විතර එකතු වෙලා තමයි ශේෂ පිරික්සම හැදිලා තියෙන්නේ. ඒක නිසා මේක පහසු කටයුත්තක් නෙමෙයි. මේ දෝෂය කුමන ගිණුමකද සිද්ධ වෙලා තියෙන්නේ කියලා. ඒක නිසා මේ ගිණුම් කරන සේවකයන්ට විශාල පරිශ්‍රමයක් දාන්න සිද්ධ වෙනවා. කොතනද මේ දෝෂය ඇති වෙලා තියෙන්නේ කියලා. ශේෂ පිරික්සම දිහා බැලුවට බැලුමට අපිට ඒ වගේ දෝෂයක් නම් හොයාගන්න බෑ. ඒක නිසා අපි බලමු මේ වගේ දෝෂ අපි පරීක්ෂාවෙන් අපිට හොයාගන්න පුළුවන් එකින් එක ගණදෙනු නැවත වතාවක් චෙක් කරලා. එහෙම දෝෂයක් හමු වුණොත් අපි කොහොමද ඒක නිවැරදි කරන්නේ? ඒ වගේම ඒ නිවැරදි කරන ක්‍රමවේදය මොකක්ද යනාදී කරුණු තමයි අපි ඉස්සරහට සාකච්ඡා කරන්නේ. හොඳයි. මේ තියෙන්නේ අපේ පෙළ පොතේ අපිට පෙන්නන ඒ ඡේදය. අපි මේක කියවලා බලමු. වැදගත් කරුණු තියෙනවා නම් අපි ඒක සටහන් කරගමු. ව්‍යාපාරයක ගණදෙනු සටහන් කරන්නේ දිත්ත සටහන් මූලධර්මය පදනම් කරගෙනය. ඒ අනුව සෑම හර සටහනකටම බැර සටහනක් අවශ්‍යයෙන්ම තැබිය යුතුයි. එබැවින් ව්‍යාපාරයක් විසින් පිළියෙලු කරන ලබන ශේෂ පිරික්සමක හර සහ බැර තීරු එකතු සමාන විය යුතුය. එසේ සමාන නොවන විට ගිණුම් කරන ක්‍රියාවලියේ වැරදි සිදු වී ඇති බව පැහැදිලිවම හඳුනාගත හැකිය. නමුත් ශේෂ පිරික්සමක හරහා බැර තීරුවල එකතුව සමාන වුවද ගිණුම් කරන ක්‍රියාවලියේ දෝෂ තිබීමට පුළුවන්. අන්න බලන්න. ශේෂ පිරික්සමක හර සහ බැර තීරුවල එකතු සමාන වුවද ගිණුම් කරන වල දෝෂ තියෙන්න පුළුවන්. එහෙමනම් අපි මේ ශේෂ පිරික්සමක් හදලා ඒ දෙකේ හර පැත්ත සහ බැර පැත්තේ එකතු සමාන වෙනවා කියලා හොයාගත්ත පළියට අපිට සතුටු වෙන්න බෑ ගිණුම් සියල්ල නිවැරදි කියලා. එහෙම එකතුන් සමාන වන අවස්ථාවකත් ගිණුම් කරන දෝෂ තියෙන්න පුළුවන්. එහෙමනම් අපි කොහොමද මේ වගේ දෝෂ හොයාගන්නේ? කොහොම හරි හොයාගන්න ඕන. යම් කිසි විදිහකින් හොයාගත්තොත් ඒක නිවැරදි කරන්නත් ඕන. ඒක නිසා මේ ගිණුම් කරන පද්ධතිය තුල තියෙන දෝෂ 100% කිසිම ව්‍යාපාරයක අපිට කියන්න බෑ 100% ගිණුම් නිවැරදි කියලා. ඇයි ඒවා අපි 100% අපි චෙක් කරන්නේ නැති නිසා. නමුත් ඇතැම් දෝෂ ඇතැම් අවස්ථාවල් වල අපිට හොයාගන්න පුළුවන් අපි හිතන්නේ නැති විදිහට. කොතනින් හරි එකක් හොයාගත්තොත් එහෙම විදුලි බිල දෙපාරක් ගෙවලා කියලා වැරදි amount එකක් තමයි ගිණුම් ගත කරලා තියෙන්නේ කියලා කොතනින් හරි හොයාගන්න පුළුවන් මොනවා හරි දෙයකට ඒ පිළිබඳ අපි විමසීමක් කරන අවස්ථාවේදී. ඒක නිසා මේ මතක තියාගන්න මේ දෝෂ කිසිසේත්ම අපිට 100%ක් නම් හොයාගන්න බෑ. කුමන ආයතනයක වුණත් ඔය සකස් කරන ගිණුම් වල පුංචි වැරදි තියෙන්න පුළුවන් තව දුරටත් අපි හොයාගෙන නැති. ඒක නිසා අපි තහවුරු කරගන්න ඕන හැකි තාක් දුරට ගිණුම් කරන පද්ධතිය තුලට අපි මේ කරන දේවල් නිවැරදිව සිද්ධ වෙනවා කියලා. ඒකේ එක කොටසක් තමයි හැකියාවක් තියෙන ගිණුම් කරන සේවකයන් අපි හැම විටම සේවයේ යොදවන්න ඕන. දැනුමක් නැති කෙනෙක් අපි ඒ කාර්යයට යෙදෙව්වොත් එහෙම යම් දෝෂ සිද්ධ වෙන්න පුළුවන්. ගිණුම් කරන්නේ වැරදි සිදු වෙන්න පුළුවන්. හොඳයි. මන්දයත් ශේෂ පිරික්සමක හරශේෂ එකතුව සහ බැරශේෂ එකතුව සමාන වීමෙන් තහවුරු වන්නේ හර සටහන් වල වටිනාකමට සමානව බැර සටහන් තබාගෙන ගිණුම් තුලනය කර ඇති බව පමණයි. ඒ අනුව ගිණුම් කරන වැරදි කොටස් දෙකකට බෙදා දැක්විය හැකියි. ඔන්න දැන් අපි හොඳ තැනකට ආවා.
ශේෂ පිරික්සුමක් දිහා බලලා හර පැත්තත් බැර පැත්තත් එකතුව සමාන වෙනවා කියලා කියන්නේ ඒකෙන් අපිට ඉඟියක් ලැබෙනවා. මොකද්ද? ද්විත්ව සටහන් න්‍යායත් එක්කනම් හරි කියලා මේ ගනුදෙනු සටහන් වෙලා තියෙන හැටි. නමුත් දුවලා පුතාලා ඒකෙන් අපිට කිසිසේත්ම කියන්න බෑ ගිණුම්කරණය හරියට සිද්ධ වෙලා කියලා. එමනම් අපි බලමු ශේෂ පිරික්සුමක හර සහ බැර පැත්ත සමාන වෙන අවස්ථාවක උනත් මොන වගේ දෝෂද තියෙන්න පුළුවන්නේ? දෝෂ කොහොමද සිද්ධ වෙන්න පුළුවන්නේ? අන්න ඒ වගේ තියෙන දෝෂ ඇත්තටම සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම මේ ගිණුම් කරන දෝෂ වර්ග දෙකක් තියෙනවා. දෝෂ වර්ග දෙකක් තියෙනවා. එකක් ගැන මම මුලින්ම සඳහන් කළා. මොකද්ද? එම දෝෂය නිසා අපිට යම්කිසි දෙයක් පෙන්눔 කරනවා. දෝෂයක් තියෙනවා කියන එකට ඉඟියක් අපිට පළවෙනි අවස්ථාවේම ලැබෙනවා. මොකද්ද ඒ අවස්ථාව? ශේෂ පිරික්සුම තුලනය කරනකොට. ශේෂ පිරික්සුම තුලනය කරනකොට හර පැත්තේ ශේෂයට එකතුවට බැර පැත්තේ ශේෂය එකතුව සමාන වෙන්නේ නැහැ කියලා අපි දකින්න මොහොතේම අපි දන්නවා අනිවාර්යයෙන්ම ගිණුම් කරන ක්‍රියාවලියේ වැරදි සිද්ධ වෙලා කියලා. යම් යම් ගිණුම් වල වැරදි සිද්ධ වෙලා කියලා ඉඟියක් තියෙනවා. එහෙමනම් ඒක තමයි එක දෝෂ කොට්ටාසයක්. ශේෂ පිරික්සුම සමාන නොවීමට බලපාන ඒ ගිණුම් දෝෂ නිසා අපි දන්නවා දෝෂ සිද්ධ වෙලා කියලා. දෙවන දෝෂ කොට්ටාසය තමයි ශේෂ පිරික්සුම තුලණය වුණත් ඒ කියන්නේ හරබැර ශේෂ සමාන වුණත් පැවතෙන්න පුළුවන් දෝෂ. එහෙමනම් හොඳට මතක තියාගන්න දෝෂ කොට්ටාස දෙකයි. එකක් තමයි ශේෂ පිරික්සුමක එකතුන් දෙක සමාන නොවීම නිසා ඇතිවෙන ගිණුම් කරන දෝෂ. දෙවෙනි එක තමයි ශේෂ පිරික්සුම සමාන වෙලා තිබ්බත් තවදුරටත් තියෙන්න පුළුවන් දෝෂ මොනවද කියලා. හොඳයි. අපි ඉස්සරහට යමු. අපි මුලින්ම සාකච්ඡා කරමු මෙන්න මේ කොටස. මොකද්ද? අපි ඔය කිව්ව දෝෂ කොට්ටාස දෙකෙන් ශේෂ පිරික්සුමක සමානත්වයට බල නොපාන වැරදි වරදක් තියෙනවා. නමුත් ශේෂ පිරික්සුම ලස්සනට එකතු දෙක සමාන වෙනවා. මොනවද ඒ වැරදි? එහෙනම් මතක තියාගන්න මූලික වශයෙන් දෝෂ කොට්ටාස දෙකයි. ඊට පස්සේ එකෙන් පළවෙනි කොටස තමයි සමානත්වයට බල නොපාන. ඒ කියන්නේ ශේෂ පිරික්සුමක් ගත්තොත් එහෙම ශේෂ පිරික්සුම කියලා කියන්නේ මෙන්න මේ වගේ ආකෘතියක අපිට ලැබෙන දෙයක්. මෙහෙම හර පැත්තක් තියෙනවා බැර පැත්තක් තියෙනවා. හරි. එතකොට මේකේ අපි විවිධ ගැනුම් අපි හිතමු 100යි විකුණුම් 100යි පස්සේ මුදල් 5000යි ප්‍රාග්ධනය 5000යි. ශේෂ පිරික්සුම කියලා කියන්නේ මේ වගේ එකක් නේ. හරි. ඉතින් අන්තිමට අපි ඉගෙන ගත්තේ මේක තුලණය කරනවා කියලා. හරි. මේ වගේ හර සහ බැර. මේ පැත්තේ 5100යි මේකනේ අපි කිව්වේ. මොකද්ද? අපි කිව්වේ ශේෂ පිරික්සමේ සමානත්වයට බල නොපාන වැරදි.
දැන් මේ ඉලක්කම් ටික දිහා බලන්න. භාණ්ඩ ගන්නවා රුපියල් 100ක අපි භාණ්ඩ විකුණනවා රුපියල් 100ක. අපි ලාභයක් නැතුව අපි හිතමු ගත්ත ගානටම විකුණවුවා කියලා. හරි? අයිතිකාරයා මේ ව්‍යාපාරයට මුදල් රුපියල් 5000ක් දානවා. එතකොට මේ තියෙන්නේ ව්‍යාපාරයට වත්කමක් වැඩි වෙනවා රුපියල් 5000ක්. ඒ වගේම මේ 5000 අයිතිකාරයට නිසා ප්‍රාග්ධන ගිණුම අපි 5000ක් බැර කරා. දැන් බලන්න මේ ගණන් ටික මම දැන් මේ විදිහට සටහන් කළා. සටහන් කරායින් පස්සේ මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ? මේක ශේෂ පිරික්සම ගත්තොත් එහෙම තුලනේ වෙලා. එහෙමනම් මේ පළවෙනි දෝෂ වර්ගයෙන් කියන්නේ සමානත්වයට බල නොපාන වැරදි. සමාන වෙලා තියෙන්නේ. නමුත් මෙහෙම තියෙනකොටත් මේක ඇතුලේ වරදක් තියෙන්න පුළුවන්. මොකද්ද? අපි මෙහෙම හිතමු. රුපියල් 100කට භාණ්ඩ අරගත්තා රුපියල් 100කට විකුණවුවා. හරි? මොකද්ද වෙලා තියෙන්නේ? ඇත්තටම විකුණන්නේ කීයකටද මේ භාණ්ඩ ටික? රුපියල් 100කට අරගෙන අපි 100කට විකුණනවද? නැහැ. අපි ලාභයක් තියාගෙන විකුණන්නේ දුවලා පුතාලා. මේක අපි විකුණන්නේ 150කට. හරි? ඉතින් මේ ගිණුම් කරන මේ ක්‍රියාදාමය කරපු අපි හිතමු ඒ පුද්ගලයා එයාට වැරදිලා එයා මේ භාණ්ඩ ටික විකුණුවෙන් පස්සේ රුපියල් 100ම දානවා 150කට විකුණපු එක. හරි? එහෙනම් ඇත්තටම එන්න ඕන කීයක්ද? 150ක්. එහෙනම් මෙතන විකුණන්නේ 150කට. හරි? 150කට විකුණවුවා නම් මේ රුපියල් 50 අපිට මේ මුදල් තියෙන්න පුළුවන් 5000 නෙමෙයි 5050ක් වෙන්න පුළුවන්. 5050යි. එතකොට බලන්න දුවලා පුතාලා ශේෂ පිරික්සම තුලනේ වුණාට ඒක ඇතුලේ මේ වගේ වරදක් තිබිලා තියෙනවා. මේ විකුණුම් හරි ප්‍රමාණයෙන් සටහන් වෙලා නැහැ. ඒ 150ට විකුණවුව ටික මුදල් වලට එකතු කරන්නත් එයාට අමතක වෙලා. ඒ සල්ලි ටික මුදල්ුත් ලැබිලා තියෙනවනේ. අපි හිතමු මේ 150ට විකුණවුවේ මුදල් ලැබුණා කියලා. එතකොට මේ 5000 ඇතුලේ ලැබිච්ච මුදල් ටික තියෙන්න පුළුවන්. නමුත් අර 150ට විකුණපු ඒ 50 මේකේ සටහන් වෙලා නැහැ. නමුත් ඒ දෝෂය අපිට අහුනේ නැහැ. දැන් නම් මොකද වෙන්නේ? 5150 වෙනවා. දැන් එකතුව ගත්තොත් එහෙම 5150 වෙනවා මේ පැත්තෙන්. මේ පැත්තත් නැවත වතාවක් 5150ෙන්ම තුලනේ වෙනවා. එහෙමනම් මේකෙදි කියන්නේ ශේෂ පිරික්සුම අපිට හරි විදිහට පේනවා. හර පැත්තට බැර පැත්ත ලස්සනට සමාන වෙනවා. නමුත් එහෙම තිබුණත් මේක ඇතුලේ දෝෂ තියෙන්න පුළුවන් කියන එක තමයි කියන්නේ ඇතැම් දෝෂ තියෙන්න පුළුවන් කියලා. හරි නේද? එහෙමනම් ඒවට තමයි අපි කියන්නේ මේ ශේෂ පිරික්සුමක සමානත්වයට බලපෑමක් ඇති කරන වැරදි තියෙන්නත් පුළුවන්, නොපාන වැරදි තියෙන්නත් පුළුවන් කියලා වර්ග දෙකක් මූලික වශයෙන් වෙනස් වෙනවා. හරි. දැන් අපි දැනගන්න ඕන මේ වගේ වරදක් තිබ්බොත් එහෙම අපි කොහොමද ඒ දෝෂයක් හදන්නේ කියලා. දැන් මේ වගේ අපි හිතමු මේ රුපියල් 150කට විකුණුම් සටහන් කරන්නේ නැතුව රුපියල් 100කට විකුණුම් සටහන් වෙනවා. ඒකනේ දෝෂය මෙතන තියෙන්නේ. එහෙම එකක් අපි තිබ්බොත් එහෙම අපි කොහොමද ඒක නිවැරදි කරන්නේ? ඒක තමයි දැන් මං අහන ප්‍රශ්නේ. හරි. ඔන්න දැන් මං ඕගොල්ලන්ගේ මතකය වෙන තැනකට අරන් යනවා. මං කොතනටද ඒක අරන් යන්නේ? මං ඕගොල්ලන්ගේ මතකය දැන් අරන් යන්නේ අපි මීට කලින් කරපු පාඩමකට. මොනවද? මූලික පොත්පත්. primary books.
මේ මූලික පොත්පත් පිළිබඳ සාකච්ඡාවේදී අපි සාකච්ඡා කරපු අවසාන පොත්පන්තිය මොකක්ද? මොනවද අපි කතා කරේ? අපි මුදල් පොත, සුළු මුදල් පොත, බැංකු ගිණුම, ගැනුම් ජර්නලය, විකුණුම් ජර්නලය, පොදු ජර්නලය. ඒක තමයි අපි මූලික පොත්පන්ති වලින් අවසානයේට ඉගෙනගත්ත ලේඛන විශේෂය. ඒක පොදු ජර්නලය කියන්නේ මොකද්ද? ඔයගොල්ලන්ට මතකද? ඇයි අපි පොදු ජර්නලයක් පාවිච්චි කරේ? එකක් තමයි පොදු ජර්නලයක් පාවිච්චි කරන්න අපිට හේතු වුණ එක හේතුවක් තමයි මේ මූලික පොත්පන්ති වල සටහන් නොවන වෙනත් විශේෂ ගණදෙනු තියෙනවා නම් ඒවා සටහන් කරන්න තමයි අපි පොදු ජර්නලේ පටන් ගත්තේ. පොදු ජර්නලය කියලා කියන්නේ එහෙමනම් මූලික සටහන් පොතක සටහන් නොවි වෙනත් ගණදෙනු තියෙනවා නම් ඒ වෙනත් ගණදෙනු ඉස්සල්ලාම අපි සටහන් කරන මූලික සටහන් පොත තමයි පොදු ජර්නලය කියලා කියන්නේ. එතන මේ පොදු ජර්නලය කියන මාතෘකාව යටතේ මම ඔයගොල්ලන්ට කිව්වා මං සඳහන් කරා එදා නිකං සඳහන් කරා. ඕගොල්ලන්ට මතක නැති වෙයි. ඒක බැලුවොත් එහෙම නැවත වතාවක් මේ වීඩියෝ ඔයගොල්ලන්ට තේරෙයි. එතෙන්දී අපි සටහන් කරා ගිණුම් කරන දෝෂ හොයාගත්තොත් දෝෂ නිවැරදි කරන්නත් අපි භාවිතා කරන්නේ පොදු ජර්නලය කියලා. එහෙමනම් ඔන්න පොදු ජර්නලය අපි නැවත වතාවක් අපි පාවිච්චි කරන ස්ථානයක්. ඕගොල්ලන්ට මතකද පොදු ජර්නලයේ ආකෘතිය? ආකෘතිය මතකද? අපි ආකෘතිය මතක් කරගමු මෙන්න මේ ආකාරයෙන්. හරි? පොදු ජර්නලය. මේකට අපි කියනවා පොදු ජර්නලය කියලා. මොනවද මේ තීරු වලින් අපි පෙන්වන්නේ? පළවෙනි තීරය දිනය. ඊට පස්සේ මේකෙදි අපි දානවා වවුචර් අංකය කියලා. මොකද වවුචර් අංකය කියලා කියන්නේ? දිනය කියන්නේ මේ පොදු ජර්නලයේ මේ ගණදෙනුව සටහන් කරන දවස. වවුචර් අංකය කියලා කියන්නේ මෙන්න මේ පොදු ජර්නලයට හැම එකටම අපි ආකෘතියක් ෆෝම් එකක් භාවිතා කරනවා. මේක මූලික ලියවිල්ලක්. මූලාශ්‍ර ලියකියවිල්ල. මේ වගේ ගණදෙනුවක් සටහන් වන මූලාශ්‍ර ලියවිල්ල. මම උදාහරණයක් කියන්නම්. අයිතිකරු විසින් ව්‍යාපාරයට යන්ත්‍රයක් දෙනවා ආයෝජනය කරනවා. යන්ත්‍රයක් ආයෝජනය කරනවා. කොතනද මේක සටහන් වෙන මූලික මේක මේ වගේ දෙයක් මේ වගේ ගණදෙනුවක් තිබ්බොත් ඒක සටහන් වෙන මූලික පොතක් තියෙනවද? එයා දෙන්නේ මොකද්ද? වත්කමක් නේ දෙන්නේ නේ, මුදල් නෙමෙයි. යන්ත්‍රයක් දෙන්නේ. එයාගේ ගෙදර තියෙනවා මෝටරයක්, ඒ මෝටරය දෙනවා මේ ව්‍යාපාරයට. එතන මුදල් කියලා ගන්න පුළුවන් දෙයක අපිට මෝටරයක් දෙනකොට. එහෙනම් මුදල් පොතට යන්නෙත් නැහැ. ගැනුම් ගිණුමට යනවද? ඒ කියන්නේ විකුණුම් ජර්නලයට යනවද? ගැනුම් ජර්නලයට, විකුණුම් ජර්නලයට. එහෙම නැත්නම් සුළු මුදල් පොතට මේ එකකටවත් මේක දාන්න බෑ අපිට. යන්ත්‍රයක් අපි ව්‍යාපාරයේ යෙදෙව්වොත් එහෙම. එහෙමනම් අන්න ඒ වගේ
වෙනස් ගණදෙනුවක් අපිට සිබ්බොත් එහෙම අපි ඒක මුලින්ම සටහන් කරන මූලික පොත තමයි පොදු ජර්නලය කියලා කියන්නේ. එතන මේ වගේ මේ පොදු ජර්නලයක් තමයි අපි ගිණුම් කරන දෝෂයක් සිද්ධ වුණත් ඒ දෝෂේ වාර්තා කිරීමටත් අපි පොදු ජර්නලය තමයි භාවිතා කරන්නේ. එහෙමනම් ඒ වවුචර් අංකය කියලා කියන්නේ සෑම එන්ට්‍රි එකකටම මේකට දාන සෑම ගණදෙනුවකටම මේකේ දිත්ත සටහනුත් අපි පෙන්නනවා. මොකක්ද යන්නේ කියලා දිත්ත සටහන යන විදිහ පෙන්නනවා. නමුත් මේක ලෙජර් ගිණුමක් නෙමෙයි මතක තියාගන්න. මේක මූලික පොතක්. ගණදෙනුවක් ඉස්සෙල්ලම සටහන් වෙන මූලික තැනක් මේක මූලාශ්‍ර ලියවිල්ලක් බවට මේක පරිවර්තනය වෙනවා. ඒ මූලාශ්‍ර ලියවිල්ලේ ආකෘතිය තමයි අපි මේ කතා කරන්නේ. දිනේ තියෙනවා ඒ ගණදෙනුට අදාළ වවුචර් එකක් වෙනම අපි මේන්ටේන් කරන්න ඕනේ. ඒ වවුචර් එකේ අංකය 1 2 3 කියලා මේක අනුක්‍රමික විදිහට වැඩි වෙන විදිහට තමයි මේවා කරන්නේ. මෙතන තමයි දාන්නේ මේ ගණදෙනුවේ විස්තරය. ගණදෙනුවේ ස්වභාවය. අන්න මේ තීරුව අපි විස්තරයට භාවිතා කරනවා. මේක අර අපි අනිත් ඒවල විදිහටම සංගල පිටුව. සංගල පිටුව කියලා කියන්නේ මේ අපි මේ අන්තර්ගත කරන මේ මූලික පොතේ අන්තර්ගත කරන ගණදෙනුවේ හරබැර කොහෙටද යන්නේ කියන එකත් අපි මේකේ පෙන්නනවා. එහෙම යනකොට ඒ ලෙජර් ගිණුම අපිට හමු වන පිටු අංකය තමයි මෙතන පෙන්වන්නේ. පැහැදිලි. රයිට්. ඊට පස්සේ අවසාන තීරු දෙක අපි ගණදෙනුවේ හර සටහන සහ බැර සටහන පෙන්නනවා. ඒ කියන්නේ එකම වටිනාකම හර වෙනවා බැර වෙනවා ඒක පෙන්නනවා. එතන මෙතන පෙන්නනවා මේ ගිණුම මොකක්ද කියලා. ඒ කියන්නේ හර සටහනට අදාළ ලෙජර් ගිණුම මොකක්ද? අපි හිතමු යන්ත්‍රයක් යදෙව්වා නම් මේ අවස්ථාවේදී යන්ත්‍ර ගිණුමනේ අපි හර කරන්නේ. එහෙම නේද? මං කිව්ව උදාහරණෙදී යන්ත්‍ර ගිණුම අපි හිතමු 50000යි. 50000යි රුපියල් 50000ක් වටිනා යන්ත්‍රයක් අයිතිකරු විසින් ව්‍යාපාරයට ආයෝජනය කරනවා. මුදලින් ආයෝජනය කරන්නේ නැතුව. එහෙමනම් වත්කම් සහ හිමිකම් අපි කියන ගිණුම් කරන සමීකරණේ ඒ දිත්ත සටහන තමයි අපි පෙන්වන්න ඕන. යන්ත්‍ර ගිණුම අපි හර කරා. එහෙනම් මේ වටිනාකම කාටද අයිති වෙන්නේ? මේක අයිති වෙන්නේ ව්‍යාපාරයේ අයිතිකරුට. එහෙනම් ඔහුගේ ප්‍රාග්ධන ගිණුමට තමයි මේක බැර කරන්න ඕන. තේරුණා නේද මං කිව්ව ගණදෙනුව? අයිතිකරු විසින් මුදලින් මුදල් යොදවන්නේ නැතුව වෙනත් ආකාරයකින් ව්‍යාපාරයට යෙදවීමක් කරනවා. රුපියල් 50000ක වටිනාකමක් තියෙන යන්ත්‍රයක් ඔහු ව්‍යාපාරයට ලබා දෙනවා, ආයෝජනය කරනවා. එහෙමනම් ව්‍යාපාරයේ වත්කමක් විදිහට අපි වත්කම් ගිණුම යන්ත්‍ර ගිණුම අපි හර කරන අතර මේකේ බැරසටහන වන්නේ අයිතිකරු විසින් යොදන යන්ත්‍ර අපි ගිණුම්ගත කරන්නේ හිමිකම එහෙම නැත්නම් ප්‍රාග්ධනය වශයෙන්. එහෙමනම් ප්‍රාග්ධන ගිණුමට අපි මේ යන්ත්‍රයේ වටිනාකම අපි බැර කරනවා. දැන් හරිද? අපි මේකට තවත් දෙයක් එකතු කරනවා. මොකද්ද? මේකට අදාළ වෙනත් මූලාශ්‍ර ලියකියවිල්ලක් නැති නිසා මේ ගණදෙනුව පිළිබඳව යම්කිසි කෙනෙකුට යම්කිසි පැහැදිලි චිත්‍රයක් ලබා ගන්න ඕන නම් ඒකට අවශ්‍ය සියලුම තොරතුරු ලැබෙන්නේ මේ මූලාශ්‍ර ලියවිල්ල පොදු ජර්නලයේ මෙන්න මේ වවුචර් අංකේ භාවිතා කරලා. අපි හිතමු මේක 5 කියලා. 2022 2/26 තමයි මේක අපි සටහන් කරන්නේ. යන්ත්‍ර ගිණුම හර 50000යි ප්‍රාග්ධන ගිණුම බැර රුපියල් 50000යි. මේ විදිහට තමයි මේකේ දිත්ත සටහන අපි පෙන්눔 කරන්නේ. මේකට අපි තවත් දෙයක් එකතු කරනවා. ඒකට අපි කියනවා විශේෂ නමක් සංලක්ෂය කියලා. මොකද සංලක්ෂය කියලා කියන්නේ? මේ ගණදෙනුවේ ස්වභාවය පිළිබඳව කියවන්නාට යම්කිසි වැටහීමක් ලබා ගන්න පුළුවන් විදිහට අපි වාක්‍ය කීපයකින් ඉතාමත් කෙටියෙන් මේ ගණදෙනුව පිළිබඳ විස්තරයක් ලියනවා. මොකද්ද?
අයිතිකරු විසින් යන්ත්‍රයක් ව්‍යාපාරයට යෙදවීම පිළිබඳව ගිණුම් ගත කිරීම. අපි ඒ වගේ සංලක්ෂයක් අපිට ලියන්න පුළුවන්. අයිතිකරු විසින් රුපියල් 50,000ක් වටිනා යන්ත්‍රයක් ව්‍යාපාරයේ ආයෝජනය කිරීම සටහන් කිරීම එහෙම නැත්නම් ගිණුම්ගත කිරීම කියලා අපිට විස්තරයක් ලියන්න පුළුවන්. මේක දිහා දැක්කයින් පස්සේ අපිට මේ ගණදෙනුව කුමක්ද කියන එක පිළිබඳ ඉතාමත් පැහැදිලි චිත්‍රයක් අපිට ලබා ගන්න පුළුවන්. අයිතිකරු විසින් රුපියල් 50,000ක් වටිනා යන්ත්‍රයක් ව්‍යාපාරයේ ආයෝජනය කිරීම. මෙහෙම පොදු ජර්නලයේ අපි මේ වගේ වවුචර් අංකයක් අපි ආරම්භ කරලා මේක ෆයිල් කරනවා. ඊට අමතරව අපි කිව්වා මේක ලෙජර් ගිණුමක් නෙමෙයි කියලා. එහෙමනම් මේ යන්ත්‍ර ගිණුම හර වෙන 50,000 සහ ප්‍රාග්ධන ගිණුම බැර වෙන මේ ලෙජර් ගිණුම් දෙකක් අපි වෙනම ආරම්භ කරන්නත් ඕන. ගිණුම් අංකේ පෙන්නලා. T accounts දෙකක් ආරම්භ කරලා එක ගිණුමක් හර කරනවා යන්ත්‍ර ගිණුම අනිත් එක බැර කරනවා. එහෙමනම් මෙන්න මේ විදිහට තමයි අපි පොදු ජර්නලය තුල ගණදෙනු සටහන් කරන්නේ. ඒක අපි එදත් ඉගෙන ගත්තා. අදත් මම ඕගොල්ලන්ට කිව්වා. එතන මේ තියෙන්නේ ඒකේ එක ගණදෙනුවකට උදාහරණයක් පමණයි. යම් කිසි විදියකින් ගිණුම් කරන්නේ දෝෂයක් සිද්ධ වෙලා තිබ්බනම් උදාහරණයක් විදිහට අපි හිතමු ව්‍යාපාරයේ විදුලි බිල දෙපාරක් ගිණුම් ගත කරා කියලා. 10,000යි විදුලි බිල මේක දෙපාරක් සටහන් කරනවා ව්‍යාපාරයේ ගෙව්ව විදිහට. එතන මුදල් පොත දෙපාරක් බැර වෙලා විදුලි ගිණුම දෙපාරක් හර වෙලා. 10,000යි නම් හරි ගාන 20,000ක් හර වෙලා 20,000ක් බැර වෙලා. ඇත්තටම ගෙව්ව නැති ගෙවීමක් මුදල් පොතට ඒකෙන් බැර වෙලා ගෙව්ව නැති වියදමක් වියදම් ගිණුමට හර වෙලා. එහෙමනම් මේක නිවැරදි කරන්න නම් මොකද්ද අපි දාන්න ඕන මේකට කියන්නේ ජර්නල් සටහන මොකද්ද? ජර්නල් එන්ට්‍රියක් කියලා මේකට කියන්නේ. අපි හරියට කරනවා නම් අපි මොකද්ද කරන්නේ? විදුලි ගිණුම හර කරලා මුදල් පොත බැර කරනවා. අන්න ද්විත්ත සටහන. ඒක දෙපාරක් වුණා නම් මොකද කරන්නේ? අර වැඩිපුර ගෙව්ව 10,000 වියදම් ගිණුම බැර කරන්න ඕන. ඇයි දැන් 20,000ක් දැනට පෙන්නලා තිනවා විදුලි ගිණුමේ රුපියල් 20,000ක් විදිහට. හරි ගාන 10,000යි. එහෙමනම් 20,000න් 10,000ක් අඩු කරන්න නම් අපි මොකද්ද කරන්න ඕන? තව දුරටත් ඒ ගිණුම හර කරලා වැඩක් නැහැනේ. විදුලි වියදම් ගිණුම බැර කළොත් 10,000කින් අර මේ පැත්තේ තියෙන 20,000න් 10,000ක් ඉබේම අයින් වෙනවා. එහෙමනම් ද්විත්ත සටහන තමයි මුදල් පොත හර විදුලි වියදම් ගිණුම බැර. මුදල් ගිණුම හර විදුලි වියදම් ගිණුම බැර රුපියල් 10,000යි. අපි මෙතන සංලක්ෂය විදිහට ලියනවා. රුපියල් 10,000ක පෙබරවාරි මාසයේ විදුලි බිල දෙවරක් ගිණුම් වල සටහන් නිවීමේ වරද නිවැරදි කිරීම. දැන් හොඳින්ම පැහැදිලි. පොදු ජර්නලයේ ආශ්‍රයෙන් තමයි අපි ගිණුම් කරන වැරදි දෝෂ නිවැරදි කරන්නේ. මේක කොතනකවත් සටහන් නොකර අපි ඒ දේ කුරුටු ගාලා පොත්පත්වල එහෙම කරන්නේ නැහැ. මොකද එක්තරා දිනයක් වෙනකල් මේ වගේ දෝෂයක් තිබ්බ කියලා ව්‍යාපාරයේ ගිණුම් කරන පද්ධතිය තුල වාර්තා වෙනවා. ඒක නිවැරදි කරා නම් නිවැරදි කරන්න අනිවාර්යයෙන්ම මේ වගේ සාක්ෂියක් සහිත ඩොකියුමන්ට් එකක් අපි ගිණුම් කරන පද්ධතිය තුල අපි මෙහෙවන්න ඕන, තියාගන්න ඕන ෆයිල් කරලා. ඒකට අපි කියන්නේ ජර්නල් සටහන් කියලා. ජර්නල් සටහන් කියලා කොළ තියෙනවා. ඒ කොළ එක ගානේ මේකට අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. මොනවා හරි අපි ගිණුමක් දැක්කොත් එහෙම මොනවා හරි
විදුලි වියදම් ගිණුමේ බැරසටහනක් තියෙනවා 10000ක්. ඇයි ඒ? සාමාන්‍යයෙන් අපි දන්නවනේ වියදම් ගිණුමක් හර වෙන්න ඕන කියලා ඒකේ මූලික ස්වරූපේ. ඇයි ඒකට බැර වෙන්නේ? අපිට විදුලි වියදම් ගිණුමකට අපිට බැරසටහනක් එන්නේ නැහැ කවදාවත්. ආදායමක් ලැබෙන්නේ නැහැ නේ අපිට. නේද? එහෙමනම් ඇයි 10000ක් තියෙන්නේ? අපි නිරීක්ෂණය කරනවා ලෙජර් ගිණුම බලනකොට විදුලි වියදම් ගිණුමේ බැර එකක් වෙලා තියෙනවා. වෙන්න බැරි වේදක් අසාමාන්‍ය දෙයක්. එතකොට ඒකේ අපි බලනකොට අපිට පෙන්නනවා මොනවා හරි මේ ජර්නල් සටහනක් ගැන ඒකේ ගිණුමේ තියෙන්න පුළුවන්. මේක ආවේ කොහෙන්ද? ජර්නල් එන්ට්‍රි එකකින් තමයි ඇවිල්ලා තියෙන්නේ කියලා බලනකොට හොයනකොට අපිට පේනවා. එතකොට අපි ගිහිල්ලා මෙන්න මේ ජර්නල් එන්ට්‍රි බලනවා. නම්බර් 5 බලනවා මොකද්ද වෙලා තියෙන්නේ කියලා. මේ තියෙන්නේ වෙලා තියෙන දේ මොකද්ද? මාසේ විදුලි බිල වැරදීමකින් දෙපාරක් විදුලි වියදම් ගිණුමට ගිහිල්ලා ඒක ඉවත් කරන්න තමයි විදුලි වියදම් ගිණුම බැරස කරලා තියෙන්නේ. ගිණුම් කරන දෝෂයක් නිවැරදි කිරීම. එහෙමනම් අපි මොකද්ද මේ කතා කරේ? අපි කතා කළේ අපි වරදක් හොයාගත්තොත් ඒ වරද නිවැරදි කළ යුතුයි අවිවාදයෙන්ම. ඒක නිවැරදි කරන ස්ථානයට අපි මොකද්ද කියලා කියන්නේ? පොදු ජර්නලය මේ තියෙන්නේ. පොදු ජර්නලයේ සටහන් යෙදීමෙනි මෙන්න මේ විදිහට. හරි. ඉදිරියට යමු. මම ඔයගලන්ට කිව්වා මූලික වශයෙන් දෝෂ වර්ග දෙකක් තියෙනවා කියලා. ශේෂ පිරික්සුමේ සමානත්වයට බල නොපාන වැරදි. ශේෂ පිරික්සුම සමාන වෙලා තියෙනවා කියලා ලස්සනට පේනවා. නමුත් තව දුරටත් අපි දන්නවා මේක ඇතුලේ වැරදි තියෙන්න පුළුවන් කියලා. අපිට පස්සේ හම්බ වෙනවා මේ වගේ වැරදි. මොනවද මේ වගේ තියෙන්න පුළුවන් වැරදි? අපි කියවලා බලමු. ගිණුම් කරන ක්‍රියාවලියේ සිදුවන සමහර වැරදි ශේෂ පිරික්සුමේ සමානත්වයට බලපෑමක් ඇති නොකරයි. ඒක සමාන වෙනවා. ඒ අනුව එවැනි වැරදි තිබියදී උවද ශේෂ පිරික්සුමේ හරශේෂ එකතුව සහ බැරශේෂ එකතුව සමාන වේ. වැරදකුත් තියෙනවා ඒ වුණාට පේනවා අපිට හරශේෂයි බැරශේෂයි සමාන වෙලා තියෙනවා කියලා. බැලූ බැල්මට කිසිම දෙයක් දෝෂයක් අපිට පේන්නේ නැහැ. මේවා ශේෂ පිරික්සුම තුලින් හෙළිදරව් නොවන වැරදි හෙළිදරව් නොවන වැරදි. ඇයි ඒ? ශේෂ පිරික්සුම දිහා බැලුවට සමාන වෙලා තියෙන්නේ. කාටවත් පේන්නේ නැහැ මේක ඇස්සේ වැරදක් තියෙනවා කියලා. ගිණුම් ගොඩාරියක් තියෙනවා. එතකොට අපි කොහොමද කියන්නේ මේකේ තියෙන මෙන්න මේ ගිණුමේ මේක වැරදි කියලා? ඒ වගේ වරදක් අපිට තේරෙන්නේ හිතට දැනෙන්නේ යම්කිසි සිද්ධියක් එක්ක තමයි. ඒක ඒකත් මට ඒක ප්‍රායෝගිකව කියන්න බෑ මෙහෙම තමයි කියලා. අයිතිකාරය උදාහරණයක් විදිහට අපි මේ විදුලි බිල කියන ගමු. අපි කියනවා මාසේ විදුලි බිල කීයද කියලා ගේන්න කියලා. එයා දකිනවා එකපාරම 20000ක් දාලා තියෙනවා. අයිතිකාරයා දන්නවා සාමාන්‍යයෙන් විදුලි බිල කීයක් දෙන්නේ? රුපියල් 10000යි. ඇයි මේ පෙබරවාරි මාසේ විදුලි බිල රුපියල් 20000ක් තියෙන්නේ? එන්න මෙහාට මේක බලලා කියන්න කොහොමද මේ විදුලි බිල වැඩි වෙලා තියෙන්නේ කියලා හොයලා බලන්න කියලා. ඊට පස්සේ එයා මොකද කරන්නේ? මේ 20000 දාපු ගිණුමට ගිහිල්ලා ගිණුම පරීක්ෂා කරලා බලනවා. බලනකොට මොකද්ද පේන්නේ? 10000 ඒවා දෙකක් තියෙනවා. මෙන්න විදුලි ගිණුම, විදුලි වියදම් ගිණුම, පෙන්නනවා ජනවාරි මාසේ 5 වෙනිදා මුදල් රුපියල් 10000යි. ආයමත් මේක දානවා තව තැනක ආයමත් තව සැරයක් ජනවාරි 5 මුදල් 10000යි. එක්කෙනෙක් මෙතන 10000 දැනටමත් හර කරලා තියෙද්දි තව එක්කෙනෙක් ආයෙ සැරයක් මේක හර කරලා මුදල් පොත බැර කරනවා. දෙපාරක් ගිහිල්ලා. ඉතින් අයිතිකාරයා කියනවා මේ රුපියල් 20000ක් වෙන්න බෑනි මේක ගිහිල්ලා මේක චෙක් කරන්න මොකද්ද වෙලා තියෙන්නේ කියලා.
අනේ ගිහිල්ලා විදුලි වියදම් ගිණුම බලනකොට මෙන්න එකම ගනුදෙනුව දෙපාරක් හරවෙලා. අන්න ඒවා අවස්ථාවේ තමයි මේකේ දෝෂයක් තියෙනවා කියලා හොයන්නේ. මුදල් පොතත් ගිහිල්ලා මේ මුදල් පොත දෙපාරක් බැර වෙලා මේක හර වෙලා. ඉතින් ද්විත්ව සටහන් හරි මේකේ. ද්විත්ව සටහන් හරි නම් ශේෂ පිරික්සම සමාන වෙනවනේ. එහෙමනේ අපි ඉගෙනගෙන තියෙන්නේ නේද? නමුත් ශේෂ පිරික්සම සමාන වුවත් දෝෂ තියෙන්න පුළුවන්. මෙන්න එක දෝෂයක් තියෙන තැනක්. මේ එකක් අපි රිවර්ස් කරන්න ඕන. එහෙමනම් මේක නැවත වතාවක් බැර කරලා කොහෙටද මේක මුදල් ගිණුමට තමයි අපි හර කරන්න ඕන. එතකොට මේක තුලණය කරනකොට මාසේ අන්තිමට මේ පැත්තෙන් එනවා 20000ක් මේ පැත්ත 20000 දාලා ශේෂය පහලට ගෙන ගියා රුපියල් 10000යි. දැක්ක නේද? අර වගේ පොදු ජර්නලයේ වවුචරයක් දාලා මේක රිවර්ස් කරොත් එහෙම අන්තිමට ආපහු හරි ශේෂය එනවා 10000යි කියලා. අයිතිකාරයා හොයාගත්තා මේක 10000ක් වෙන්න බෑ කියලා. ශේෂය ඉදිරියට ගෙන ආවා. අන්න. එතන මේ රිවර්ස් කරපු එක කරේ කොහොමද? මේ පොදු ජර්නලේ හරහා. හරිනේ? එමනම් මෙන්න ශේෂ පිරික්සමේ සමානත්වයට බල නොපාන වැරදි තියෙන්න පුළුවන් කියලා කිව්වා. ඒ වගේ වැරදි මොනවද? දැන් අපි ඉගෙන ගන්නේ ඒ වගේ වරදවල් කීයක් තියෙන්න පුළුවන්ද කියලා. මේ වගේ දෝෂ 4ක් තියෙන්න පුළුවන්. ශේෂ පිරික්සම ලස්සනට සමාන වෙනවා, හර පැත්ත සමාන, හර පැත්තට බැර පැත්ත සමාන වෙනවා. නමුත් ගිණුම් කරන දෝෂයක් තියෙනවා. ඒ වගේ දෝෂ වර්ග 4ක් තියෙන්න පුළුවන්. අපි ඒක තමයි දැන් සාකච්ඡා කරන්නේ. මොකද්ද පළවෙනි දෝෂ වර්ගය? මූලික සටහන් පොත්පත් වලින් මූලික සටහන් පොත්පත් වලට ගනුදෙනු මග ඇරෙනවා. විදුලි බිලක් ගෙවනවා. විදුලි බිල ගෙවුවෙන් පස්සේ මුදල් පොතට ඒ ගිණුම් එන්ට්‍රි එක වැටෙන්නේ නැහැ. සටහන් දෙකම වැටෙන්නේ නැහැ. විදුලි ගිණුම හර කරන්නෙත් නැහැ. මුදල් ගිණුම බැර කරන්නෙත් නැහැ. නමුත් ඇත්තටම සල්ලි අරගෙන කැෂියර් එකෙන් ගෙවලා විදුලි බිල ගෙවලා ගිහිල්ලා කවුරු හරි ගෙව්වේ එක්කෙනා මේකේ තොරතුරු අපිට දෙන්නේ නැහැ. එයා ලාච්චියෙන් සල්ලි අරන් යනවා සද්ද නැතුව. ඊට පස්සේ මේක ගිණුම්ගත කරන්න යා මේක බිල් එක ගෙව්වා කියලා රිසිට් එක දෙන්න ඕන. මෙයාට ඒක දෙන්න අමතක වෙනවා. එක්ක එයා අතින් රිසිට් එක වැටෙනවා. මුදල් පොතේ සල්ලි අඩුයි 10000ක්. ඒ 10000 ගිණුම්ගත කරලා නැහැ. ඉතින් මේකට සමාල්ලාට අර මුදල් බාරකරු අහු වෙන්න පුළුවන්. කොහොමද රුපියල් 10000ක් අඩු වුනේ කියලා. ඇයි ගිණුම් අපි පියවනකොට බලනවා ගිණුම් වල තියෙන ශේෂය ඇත්තටම මුදල් වලක් තියනවාද කියලා. ගිණුම් වල ලොකු ශේෂයක් තියෙනවා ඇත්තටම ලාච්චු වරනකොට සල්ලි නැහැ 10000ක් අඩුයි. බලන්න කොහොමද වැරදි වෙන්නේ කියලා. ඉතින් මේ කැෂියර් එකේ ඉන්න එක්කනා කලබල වෙලා බලනවා රුපියල් 10000ක් මං දැන් කොහොමද දාන්නේ? මොකද්ද වෙලා තියෙන්නේ ඒවම කියලා හොඳට ඔක්කොම මතක් කරලා බලනවා 10000කට මොකක්ද උනේ කියලා. ඔන්න මතක් වෙනවා. 10000ක් එදා අරන් ගියා නේද ලයිට් බිල ගෙවන්න. ලයිට් බිල කපනවා කියලා කිව්වා 10000ක් මෙයා අහවලා ඉල්ලගත්තා. එයා මට ඒක ගැන විස්තර ගෙනත් දුන්නේ නෑනේ. මම සල්ලිත් දුන්නා. එයා මට ඒක ගෙව් එක දුන්නේ නෑ. වවුචර් දැම්මේ නෑ. මොනවත් කරන්න බැරි වුණා. ඔය තියෙන්නේ 10000. පොදු ජර්නලයට අරගෙන ජර්නල් එන්ට්‍රියක් මගින් මෙයා මේක නිවැරදි කරනවා. ඉතින් මේ වගේ වරදක් වුණොත් එහෙම ශේෂ පිරික්සම සමාන වෙනවා. ඇයි ඒ? ද්විත්ව සටහන් අනුව මොනවත් වරදක් සිද්ධ වෙලා නැහැ. මුදල් පොත බැර කරලත් නැහැ, වියදම් ගිණුම හර කරලත් නැහැ. එහෙමනම් මූලික පොත්පත් වලින්ම මේ ගනුදෙනුව මග ඇරලා තියෙනවා. පැහැදිලි නේද? පළවෙනි දෝෂ වර්ගය. මේ වගේ අපි කිව්වා දෝෂ වර්ග 4ක් තියෙනවා කියලා. මෙන්න කිසියම් ගනුදෙනුවක් මූලික පොතක සටහන් නොවූ විට ඒ පිළිබඳව ගිණුම් වලට සටහන් ඇතුළත් නොවේ. මං කිව්ව විදිහට. මෙම දෝෂ අත්හැරීම් දෝෂ ලෙස හැඳින්වේ. මොන දෝෂද? අත්හැරීම් දෝෂ.
අත්හැරීම් දෝෂ සම්පූර්ණයෙන්ම මග ඇරෙනවා. නිවැරදි කිරීම සඳහා ගණිතයට අදාළ දිත්ත සටහන නිසි පරිදි වාර්තා කළ යුතුය. මෙන්න උදාහරණයක්. රුපියල් 50,000ක ණයට ගැනුම් ඉන්වොයිසියක් ණයට භාණ්ඩ මිලදී ගැනීමක් පොත්වලින් සම්පූර්ණයෙන්ම මග ඇරෙනවා. ණයට භාණ්ඩ ගත්තයින් පස්සේ මොකද්ද වෙන්නේ? ස්ටෝස් එකට භාණ්ඩ ටික එකතු වෙනවා. හරි? තාම මුදල් ගෙවලා නැහෙනි ණයට ගත්ත නිසා. ඒක නිසා අපි කොතනද මේ ගනුදෙනුව සටහන් කරන්නේ? අපි භාණ්ඩ ගන්නකොට අපිට ඉන්වොයිසියක් හම්බ වෙනවා. එhmenan ඒ ඉන්වොයිසිය දිහා බලලා අපි මොකද්ද කරන්නේ? ගැනුම් ජර්නලය අපි යාවත් කාලීන කරන්න ඕන. අලුත් කරන්න ඕන. ගැනුම් ජර්නලය අපි මේ ගනුදෙනුව සටහන් කරන්න ඕන. ඒකේ අපි සටහන් කරනවා ඉන්වොයිස් අංකය ඒවා මම දැන් ඔක්කොම දාලා කාගෙන්ද භාණ්ඩ මිලදී ගත්තේ? සිරිපාලගෙන් භාණ්ඩ මිලදී ගැනීම, දිනය, ඉන්වොයිස් අංකය, විස්තරය ඔක්කොම දාලා අපි ගැනුම් ජර්නලයට මේක දාන්න ඕන. නමුත් මේක සම්පූර්ණයෙන්ම මග ඇරෙනවා. මොකද වෙලා තියෙන්නේ? ගිණුම් නෙවැරදිද? අපි හදන ගිණුම් වල ගැනුම් රුපියල් 50,000ක් අඩුවෙන් පෙන්වන්නේ. ඒ වගේම වගකීමක් පෙන්වන්නෙත් නැහැ. සිරිපාලට සල්ලි ගෙවන්න ඕන කියලා සිරිපාල ණය හිමියෙක් විදිහට පෙන්වන්නෙත් නැහැ. ඒතර මේක කොයි වෙලේද අහුවෙන්නේ? මේක අහුවෙන්නේ එක වෙලාවක් තමයි සිරිපාල ඇවිල්ලා අපෙන් සල්ලි ඉල්ලනවා 50,000. සල්ලි ඉල්ලනකොට අපි බලනවා සිරිපාලට සල්ලි ගෙවන්න අපි තියනවද කියලා. කොතනද බලන්නේ? අපි බලනවා ගැනුම් ජර්නලේ චෙක් කරනවා. ණය හිමියෝ account එක චෙක් කරනවා. චෙක් කරාට කොතනකවත් නැහැ. සිරිපාල කියනවා ඕගොල්ලොන්ගේ පොත්වල මේක තිබ්බේ නැති වුණාට මම ඕගොල්ලන්ට භාණ්ඩ 50,000ක මෙන්න මේ අහවල් දවසේ මම ඕගොල්ලන්ට භාණ්ඩ විකුණලා තියෙනවා. මේ තියෙන්නේ මම ඕගොල්ලන්ට දීපු ඉන්වොයිස් එකේ මගේ පිටපත. මේකේ හැටියට ඕගොල්ලෝ මාසෙකින් පස්සේ මට ගෙවන්න ඕන. කොහොමද ඕගොල්ලෝ කියන්නේ මට මේක ගෙවන්න ඕනේ නැහැ කියලා මෙහෙම ගනුදෙනුවක් සිද්ධ වෙලා නැහැ කියලා. මේ තියෙන්නේ මේකේ ගබඩා බාරකරු මේ භාණ්ඩ 50,000 බාරගත්ත බවට අස්සම් කරලා. මොකද්ද වෙලා තියෙන්නේ? ගනුදෙනුවක් ඇත්තටම සිද්ධ වෙලා මේක මිනිස්සු විසින් මේ වැඩ කරනකොට මේක ඒගොල්ලෝ හරි විදිහට කරපු නැති නිසා මේ ගනුදෙනුව ගිණුම් කරන පද්ධතිය තුලින් සම්පූර්ණයෙන්ම මග හැරිලා. සිරිපාල ඇවිල්ලා සල්ලි ඉල්ලන වෙලාවේදී තමයි එහෙම දෙයක් වුණා කියලා අපි අනාවරණය කරගන්නේ. එහෙමනම් දැන් අපි වහාම ඒ දෝෂය නිවැරදි කරන්න ඕන. කොහොමද? 50,000ක ගැනුම් ඉන්වොයිසියක් ගිණුම් පොත් වලින් සම්පූර්ණයෙන් මග හැරීම ඉහත ගිණුම් දෝෂ නිවැරදි කරන්නේ කොහොමද? අපි ලියමු. මෙන්න අපි අර ඉගෙන ගත්ත ආකෘතිය. දිනය, වවුචර් අංකය, විස්තරය, ලෙදර පිටුව, හර සහ බැර. අපි ඉගෙන ගත්ත දේ ඒ ආකාරයෙන්ම මෙතන තියෙනවා. හොඳයි. අපි දැන් මේ ගිණුම් කරන දෝෂයක් නිවැරදි කරන්න නම් අපි මොකද්ද දැනගෙන ඉන්න ඕන? අපිට ඒ දෝෂය පිළිබඳ තොරතුරු ඉස්සලම තියෙන්න ඕන. ඊට පස්සේ නිවැරදි කරන ආකාරය පිළිබඳ අපිට අවබෝධයකුත් තියෙන්න ඕන. ගැනුම් ඉන්වොයිසියක් රුපියල් 50,000ක සම්පූර්ණයෙන්ම ගිණුම් පද්ධතිය තුලින් මග ඇරුණා නම් අපි ඒක නිවැරදි කරන්න ඕන, දාන්න ඕන. දිත්ත සටහන මොකක්ද කියන එක තමයි මගේ ප්‍රශ්නය. පැහැදිලිද? රුපියල් 50,000ක් වටිනා භාණ්ඩ මිලදී ගැනීම ගිණුම් කරන පද්ධතිය තුළට සටහන් කරලා නැති දෝෂය නිවැරදි කරන්න දාන්න ඕන දිත්ත සටහන මොකක්ද? 50,000ක ගැනුම් අපි දාලා නැහැ. මොකක්ද අඩු වෙලා තියෙන්නේ? වියදමක් ව්‍යාපාරයේ සටහන් වෙලා නැහැ. ඒ වගේම ගැනුම් ණයට ගැනුම් නම් ණයට ගැනුම්. හොඳට මතක හොඳට බලන්න ඕන හොඳේ. කලබල වෙන්න එපා. ගනුදෙනුවේ ස්වභාවය පිළිබඳ හොඳින් දැනගන්න ඕන. ගත්තේ භාණ්ඩ ණයට නම් දිත්ත සටහන මොකක්ද?
ගත්තේ භාණ්ඩ මුදලට නම් දිත්ත සටහන මොකක්ද? භාණ්ඩ ණයට ගත්ත නිසා මේ ගණදිනුව කොතනද සටහන් වෙලා තියෙන්න ඕන? ඉස්සෙල්ලම මේක ගැනුම් ජර්නලයට යන්න තිබ්බ ගණදිනුව. ගැනුම් ජර්නලය හරහා අපි ණය හිමියෙක් නිර්මාණය කළ යුතුව තිබුණා. නමුත් මේ දේ සිද්ධ වෙලා නැහැ. එහෙමනම් දිත්ත සටහන අපි ඉස්සෙල්ලම දැනගන්න ඕන දුවලා පුතාලා ඕගොල්ලෝ තීරණය කරන්න ඕන මොකද්ද දිත්ත සටහන කියලා. නැත්තම් මේ වැරදි නිවැරදි කරන්න බෑ. ඒක නිසා දිත්ත සටහන පිළිබඳ ඒ අවබෝධය ඒ දැනුම අපිට හැමදාම වටිනවා. ඒක නිසා දිත්ත සටහන් දැනගෙන ඉන්න ඕන. අපි ඒ පිළිබඳ අභ්‍යාස ගොඩක් කරා. පසුගිය පාඩම් වලට සවන් දෙන්න නැවත වතාවක් කොහොමද දිත්ත සටහන නිර්මාණය කරන්න කියලා. හරි මට කියන්න ගැනුම් වලට අදාළ ණයට ගැනුම් වලට අදාළ දිත්ත සටහන මොකක්ද? කුමන ගිණුමක්ද අපි හර කරන්නේ? ගැනුම් ගිණුම. හරි. හරි අපි ලියමු. ගැනුම් ගිණුම හර ගැනුම් ගිණුම හර මෙතනක් තියෙනවා. කොහෙටද බැර කරන්නේ? ණයට භාණ්ඩ දෙන අයට මොකද්ද අපි කියන්නේ? ණය හිමියාගේ ගිණුම. පැහැදිලිද? ණය හිමි අපි හිතමු සිරිපාල. ණය හිමි ගිණුම තමයි බැර වෙන්නේ වටිනාකම 50000යි වටිනාකම 50000යි. එහෙනම් අපි කිව්වා ගණදිනුවේ සංලක්ෂයකුත් අපි ලියන්න ඕන කියලා. මොකද්ද සංලක්ෂය? සංලක්ෂය තමයි රුපියල් 50000ක් වටිනා භාණ්ඩ කාගෙන්ද? සිරිපාල සමාගමෙන් මිලදී ගැනීම ගිණුම් වලින් මගහැරීමේ වරද නිවැරදි කිරීම. පුතාලා හොඳට මතක තියාගන්න මේ වගේ ජර්නල් කොළ තියෙනවා ව්‍යාපාරවල. ඒවල අංක 1 2 3 4 කියලා අංක දාගෙන මේ වගේ වවුචර් අංකයක් දාගෙන අපිට මේ ලෙජර් කොළ භාවිතා කරලා මේ වගේ අදාළ දිත්ත සටහන ලස්සනට ලියලා මේක කවුරු හරි අනුමත කරන්නත් සමහර වෙලාවට ව්‍යාපාරවල දානවා. ඒ කියන්නේ මේක නිවැරදි කරන එක්කෙනා ජර්නල් එන්ට්‍රිය මේ විදිහට ලියනවා. එයාගේ ඉහළ නිලධාරියා මේක අනුමත කරන්නත් ඕන. ඊට පස්සේ තමයි මේක ගිණුම් කරන වලට පෝස්ට් කරනවා කියලා කියන්නේ මේ එන්ට්‍රි එක සටහන් කරන්නේ. එhmenan ඔන්න දැන් අපි ඉගෙන ගත්තා ගිණුම් කරන දෝෂයක්. ඒ කියන්නේ මූලික පොත්පන්ති වලින් සම්පූර්ණයෙන්ම මගහැරිච්ච ගණදෙනුවක් කොහොමද අපි නිවැරදි කරන්න කියලා. එහෙමනම් මේ මොනවද අපි මේ කතා කරන්නේ? ශේෂ පිරික්සුමේ සමානත්වයට බල නොපාන වර්ධි වර්ග 4ක් තියෙනවා කියලා කිව්වා. ඒකේ පළවෙනි වර්ගය තමයි මොකද්ද? මූලික පොත්පන්ති වලින් සම්පූර්ණයෙන්ම මගහැරිච්ච ගණදෙනු කියන කොටාසය. එහෙමනම් මොකද්ද දෙවෙනි කොටාසය? මූලික පොත්පත්වල වැරදියට සටහන් වෙනවා.
මෙහිදී ගනුදෙනුවේ සත්‍ය වටිනාකමට වඩා අඩු හෝ වැඩි අගයක් මූලික පොතේ සටහන් වෙනවා. 50000 වෙනුවට 5000 සටහන් වෙනවා. එහෙම වෙන්නත් පුළුවන්. එවිට හර සහ බැර යන සටහන් දෙකම තුල ඇතුළත් වන්නේ එම වැරදි අගයයි. 50000 5000 විදිහට දැම්මොත් එහෙම ගැනුම් ගිණුම හර වෙන්නෙත් 5000කින් ණය හිමියාගේ ගිණුම බැර වෙන්නෙත් 5000කින්. ඇයි අර මූලික සටහන් පොතේ මේක වැරදියට තමයි වැරදි අගයකින් තමයි සඳහන් වෙන්නේ. ඒක නිසා වැරදි අගය හර සහ බැර දෙපැත්තේ හරි විදිහට යනවා. ඒක නිසා ශේෂ පිරික්සුම සමානත්වයට බලපෑමක් නැහැ. නමුත් තව දුරටත් ගිණුම් වැරදි. නමුත් හර සහ බැර වටිනාකම් සමානව යොදා ඇති නිසා ශේෂ පිරික්සුම සමාන වේ. ඒක තමයි ශේෂ පිරික්සුමේ සමානත්වයට බලපෑමක් නැහැ මේ වගේ වරදක් වුණොත්. එබැවින් එය නිවැරදි කිරීමේදී ගණදිනුවේ සත්‍ය වටිනාකමත් සටහන් වී ඇති වටිනාකමත් අතර වෙනස සටහන් කිරීම ප්‍රමාණවත් වේ. අපි උදාහරණයක් අපිට හම්බෙයි සමහර වෙලාවට. මේ තියෙන උදාහරණයක්. ඔය කිව්ව දෙවන ගණේ දෝෂ. ඒ කියන්නේ මොකද්ද? ගණදෙනුවක වටිනාකම වැරදි අගයකින් මූලික සටහන් පොත්පත්වල සටහන් වීමේ වරද දෝෂයක් කියන්නේ මොකද්ද කියලා. මෙන්න ඒකට උදාහරණයක්. නිදර්ශනය. රුපියල් 20000ක් වූ ණයට විකුණුම් ඉන්වොයිසියක් රුපියල් 2000ක් ලෙස විකුණුම් ජර්නලයේ සටහන් වීම. හරිද? රුපියල් 20000කට බඩු විකුණන්නේ ණයට විකුණන්නේ. 20000ක් එතකොට අය කරගන්න ඕන කියලා අපි පොත්වල සටහන් කරන්න ඕන වෙලාවක රුපියල් 2000ක් කියලා දානවා. හොඳයි නේද? කාටද හොඳ? මේ ණයට බාණ්ඩ ගත්ත එක්කෙනාට නම් හොඳයි. මොකද සද්ද නැතුව ඇවිල්ලා ඇහුවොත් එහෙනම් මං කීයක් ගෙවන්න තියෙනවද? සර් රුපියල් 2000යි ගෙවන්න තියෙන්නේ. 2000යි? හරිද? ඔව් සර් 2000යි. කොහොමද 2000 කියලා? මේ පොතේ තියෙන්නේ 2000යි. ඔව් 2000ක් තමයි මේ සර් බඩු අරන් තියෙන්නේ. 2000යිනේ. 2000 දෙනවා. සද්ද නැතුව යනවා. සමහරු කැමතියින් ඉතින් ඒ වගේ වාසියක් ඉඳලා හිටලා හරි මේ වගේ ටිකට් එකක් ඇදිනවා බලන්න. එහෙම නේද? හැබැයි සමහර අය ඉන්නවා අවංක පුද්ගලයෝ. ඒගොල්ලෝ කියනවා මොකක් හරි වරදක් සිද්ධ වෙලා. කරුණා කරලා චෙක් කරන්න. මේ තියෙන්නේ මම ගත්ත මට දීපු ඉන්වොයිස් එක රුපියල් 20000ක් තමයි මම බාණ්ඩ ගත්තේ. ඒ නිසා මම 20000න් මම කීයක්වත් තාම ගෙවලා නැහැ. ඒ නිසා මම 20000ක් තමයි ගෙවන්න ඕන. කියලා බලනවා. ඊට පස්සේ බලනකොට ඇත්ත නේනම් රුපියල් 20000කට විකුණපු බාණ්ඩ රුපියල් 2000ක් විතර දාලා තියෙන්නේ. තව පොඩ්ඩෙන් අතින් තමයි දෙන්න වෙන්නේ. මේක හොයාගත්තා නම් බොස් දැනගත්තා නම් කියලා වරද හොයාගන්න. එතකොට මොකද්ද වෙන්නේ? ව්‍යාපාරේ 2000ක් පෙන්නවුවට 20000ක ගණදෙනුවක්. එහෙමනම් රුපියල් 18000ක් වෙනස මොකද්ද? 18000ක තමයි දෝෂය තියෙන්නේ. 2000ක් මොකද්ද වෙන්නේ? ණය ගැතියගේ ගිණුමේ 2000ක් තියෙනවා. ඊට පස්සේ විකුණුම් ගිණුමෙත් 2000ක් විදිහට තමයි මේක සටහන් වෙන්නේ. ඇත්තටම බාණ්ඩ 20000ක ඒවා ගිහිල්ලා ස්ටෝර්ස් වල බඩු නැහැ. 20000ක බඩු අයින් වෙලා 2000ක බඩු නෙමෙයිනේ ගිහිල්ලා තියෙන්නේ නේද? ඔන්න දෝෂයක් තියෙනවා. බැලුවොත් එහෙම ස්ටොක්ස් එක චෙක් කරොත් එහෙම ඊට වඩා බාණ්ඩ විකුණලා ස්ටොක්ස් වල ඒ වගේ එකක් නැහැ. ගිණුම් වල පෙන්නනවා බොරුවට වැඩි අගයක් පෙන්නනවා. 2000යි විකුණලා තියෙන්නේ. අන්න බලන්න. එහෙමනම් දැන් අපි දැනගන්න ඕන මේ වගේ වරදක් වුණොත් ඒකේ ද්විත්ව සටහන මං කිව්වනේ ඒක දැනගන්න ඕන කියලා. දෝෂ නිවැරදි කරන්න නම් අපි ද්විත්ව සටහන හරියට දැනගෙන ඉන්න ඕන. එහෙම නේද? නැත්තම් අපිට නිවැරදි කරන්න බෑනේ. නිවැරදි කරන්න නම් ඉස්සෙල්ලම අපි දැනන් ඉන්න ඕන මොකද්ද කොහොමද මේක නිවැරදි කරන්නේ කියලා. අපි දන්නවා 20000ක බාණ්ඩ 2000ක් විදියට නම් දීලා තින්නේ 18000ක් ගෙනුම් කරන පද්ධතිය තුල සටහන් වෙලා නැහැ. එහෙමනම් ආයේ අපි 20000ම දාන්න ඕනේ නැහනේ. මේ මදි පාඩුව තමයි අපි සම්පූර්ණ කරන්න ඕනේ. එහෙමනම් මොකද්ද? මෙහිදී ණය ගැති ගිණුම මෙන්ම විකුණුම් ගිණුමද රුපියල් 18000කින් ඒ කියන්නේ 18000 එන්නේ 20000 අඩු කිරීම 2000. සටහන් වෙලා තියෙන ගාන. ඇති බැවින් අදාළ ගිණුම් දෙකෙහි රුපියල් 18000ක් බැගින් සටහන් කරා නම් මේ දෝෂේ නිවැරදි කරන්න පුළුවන්. හරිනේ. එහෙමනම් මොකද්ද මේක? ද්විත්ව සටහන අපි කරන්නේ ණය ගැති ගිණුම
හර කරනවා කීයකින්ද? රුපියල් 18000කින්. බැර කරන්නේ කොහෙද? බැර කරන්නේ විකුණුම් ගිණුම. විකුණුම් ගිණුම රුපියල් 18000කින්. මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් මේකේ. මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. ඒ ගිණුමත් ගහන්න. අපි මේකේ සංලක්ෂය ලියනවා රුපියල් 20000ක විකිණු භාණ්ඩ රුපියල් 2000ක් ලෙස ගිණුම් ගත කිරීමේ වරද නිවැරදි කිරීම. මම ඔයගොල්ලන්ට මේ ලෙජර් ගිණුමත් ගහලා පෙන්නන්නම් ඕගොල්ලන්ගේ අවබෝධය වඩාත් තහවුරු වීම සඳහා. මේ විදිහට අපි මොකද්ද මේ ගිණුම? මේ ගිණුමට අපි කියනවා ගිණුම් දෙකයි. එහෙම නේද? මේ පළවෙනි ගිණුම, මේ දෙවෙනි ගිණුම. මේ දෙවෙනි ගිණුම තමයි අපි ගිණුම් දෙක අදාළ ගිණුම් දෙක අපි හඳුනගත්තා. දැන් අපි ගිණුම් දෙක බලමු. මේ තමයි ණය ගැති ගිණුම. ණය ගැති ගිණුම. මේ තමයි විකුණුම් ගිණුම. හරිද? දැන් මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ? රුපියල් 20000ක භාණ්ඩ විකුණුවට රුපියල් 2000ක් විදිහට තමයි දාලා තියෙන්නේ. එහෙමනම් විකුණුම් ගිණුමට ගිහිල්ලා ඒක මෙන්න මේ විදිහේ එන්ට්‍රි එකක් තමයි ගිහිල්ලා තියෙන්නේ. විකුණුම් කියලා රුපියල් 2000ක් දාලා. හරි? විකුණුම් ගිණුම 2000යි. 1.5 නම් දිනේ 1.5 නම් 1.5 මොකද්ද? ණය ගැති. දිට්ඨ සටහන හරි නේද? අර මුලින් ගිය වැරදියට ගිය දිට්ඨ සටහන තමයි මේ මම ලිව්වේ. ණය ගැති ගිණුම 2000යි. විකුණුම් ගිණුම 2000යි. නමුත් අපි පස්සේ හොයා ගන්නවා රුපියල් 20000ක භාණ්ඩ තමයි විකුණලා තියෙන්නේ කියලා. දැන් මොකද්ද වෙනස? රුපියල් 18000ක් අපි ගිණුම් ගත කරන්න ඕනේ. එහෙමනම් මොකද කරන්නේ අපි? ණය ගැති ගිණුමට තව 18000ක් අපි හර කරනවා. ඒක අපි පෙන්නවුව මෙතන. මේ අන්න ණය ගැති ගිණුම හර 18000යි විකුණුම් ගිණුම බැර කීයද? විකුණුම් මේ වවුචරේ දාන දිනේ තමයි මෙතන දාන්නේ. අපි හිතමු 1.31 කියලා. 1.31 තමයි මේක හොයාගන්නේ දෝෂය. 1.31 18000යි. දැන් මොකද කරන්නේ? මේ ගිණුම පියවවුවොත් මෙතන රුපියල් 20000ක් එනවා. මෙතනත් රුපියල් 20000ක් එනවා. 20000යි 1.31 ශේෂය පහළට ගෙන ගියා. එහෙම නේද? 2.1 ශේෂය ඉදිරියට ගෙන ආවා රුපියල් 20000යි. දැන් තමයි මේ ගණන් ගිණුම්ගත උනේ හරියටම රුපියල් 20000ක් විදියට පෙන්වන්නේ. මේ ගිණුම ගත්තත් අපිට දැන් තමයි මේක 20000ක් ගෙව්වා කියලා මෙතන පෙන්වන්නේ. මොකද්ද? ණය ගැතිය 20000ක් ණයයි කියලා. එහෙම නේද? 20000යි ශේෂය පහළට ගෙන ගියා රුපියල් 20000යි. ශේෂය ඉදිරියට ගෙන ආවා රුපියල් 20000යි. මුලින් රුපියල් 2000ක් විදියට තිබ්බ මේ ගනුදෙනුව දැන් නිවැරදි වෙලා 20000ක් විදියට පෙන්නනවා. ඒක අපි සකස් කරේ පොදු ජර්නලය හරහා අපි ජර්නල් එන්ට්‍රි එකක් පාස් කිරීමෙන් ඒ දෝෂය අපි නිවැරදි කරා. හොඳයි.
අපි බලමු තවත් උදාහරණයක් අපිට ලැබී තිබෙනවා. අපි මුලින්ම කියවලා බලමු මොකද්ද මේ දෝෂය කියලා. අපි මේ කතා කරන්නේ ශේෂ පිරික්සුමේ සමානත්වයට බල නොපාන දෝෂවල තවදුරටත් අපි උදාහරණයක්. හොඳයි. දෙවෙනි වර්ගයේ ඒ කියන්නේ මොකද්ද? මූලික සටහන් පොත්පත්වල වැරදියට ගණදෙනු සටහන් වීම පිළිබඳ උදාහරණයක්. මෙන්න ණය හිමියකගෙන් අපිට ලැබෙනවා රුපියල් 1500ක වට්ටමක්. මුදල් පොතේ ලදවට්ටම් තීරුවේ 1300ක් විදිහට තමයි මේක සටහන් වෙන්නේ. මෙහිදී ණය හිමි ගිණුමේ මෙන්ම ලදවට්ටම් ගිණුමේද වටිනාකම රුපියල් 200ක්. ඒ කියන්නේ 1500 අඩු කිරීම 1300. ඇයි 1500ක වට්ටමක් ලැබිලා ඒක 1300ක් විදිහට තමයි සටහන් වෙන්නේ. ඒතකොට ගිණුම් වැරදි රුපියල් තව 200ක් අපිට වට්ටම් ලැබිලා තියෙනවා. එමනම් අඩුපාඩුව කීයද? රුපියල් 200යි. ලද වට්ටම් ගිණුමට ඒක එකතු වෙලත් නැහැ. ඒ වගේම අදාළ ණය හිමියාගේ ගිණුම අපි අර ගෙව්ව විදිහට ඒක හර වෙලත් නැහැ. එහෙම නේද? එහෙමනි වෙන්න ඕන. හරි. එහෙමනම් අපි මේ දෝෂේ ද්විත්ව සටහනේ නම් මොකද්ද? ණය හිමි ගිණුම හර රුපියල් 200යි. ලද වට්ටම් ගිණුම බැර රුපියල් 200යි. දිනය වවුචර් අංකය ණය හිමි ගිණුම ණය හිමි x ගිණුම රුපියල් 200යි. ලද වට්ටම් ගිණුම රුපියල් 200යි. හරබැර කොහොමද මේ සටහන ලෙජරේට යන්නේ කියන එකත් අපි පෙන්නනවා. ඊට පස්සේ මේක ගිණුම් වලට ලියනකොට අපි මේක දිහා බලලා තමයි ජර්නල් එන්ට්‍රි ලියන්නේ. මේකේ තියෙන ගිණුමට ගිහිල්ලා ණය හිමි ගිණුමට ගිහිල්ලා හර කරනවා. ලද වට්ටම් ගිණුමට ගිහිල්ලා බැර කරනවා. මේ විදිහට තමයි යන්නේ. හරි. සන්ලක්ෂය ලියන්න පුළුවන්. ණය හිමි x විසින් දෙන ලද x කියන එක්කෙනා දුන්න රුපියල් 1500ක වට්ටම මොකද්ද? වට්ටම රුපියල් 1300ක් ලෙස සටහන් වීමේ දෝෂය නිවැරදි කිරීම. හොඳයි. අපි දැන් ශේෂ පිරික්සුමේ සමානත්වයට බල නොපාන නමුත් සිදුවෙන්න පුළුවන් වැරදි වර්ග දෙකක් පිළිබඳ සාකච්ඡා කරා. පළවෙනි එක තමයි මූලික පොත්පත් වලින් මූලාශ්‍ර ලේඛන වලින් සම්පූර්ණයෙන්ම පිටපත් කිරීමේදී සම්පූර්ණයෙන්ම ගණදෙනු මගහැරීම. සිදු වෙනවා ගණදෙනුවක් ඒක කොහෙත්ම මූලික සටහන් පොත්පත්වල සඳහන් වෙන්නේ නැහැ. ඒක ගිණුම් කරන පද්ධතියට වරදක්. දෙවෙනි වර්ගය තමයි අගය වැරදි විදිහට සටහන් වෙන එක. මෙන්න මේ උදාහරණය සාකච්ඡා කරපු එක. එහෙමනම් දෝෂ වර්ග අපි දෙකක් අද වෙනකොට සාකච්ඡා කරා. එහෙමනම් අද දින පාඩමේදී අපි මේ ගිණුම් කරන දෝෂ හඳුනා ගැනීම පිළිබඳ තමයි අපි මේ සාකච්ඡාව ඉස්සරහට අරන් යන්නේ. එහෙමනම් අපි දැන් යම්කිසි කාල වේලාවක් ගිය නිසා අපි නැවත වතාවක් මේ 3 වන සහ 4 වන වර්ගයේ දෝෂ ටික ශේෂ පිරික්සුමේ සමානත්වයට බලපෑමක් ඇති නොකරන දෝෂ වර්ගවල අනෙකුත් දෝෂ වර්ග දෙක පිළිබඳ සාකච්ඡාව අපි 3 වන පරිච්ඡේදයෙන් අපි ආරම්භ කරමු. එහෙමනම් ඉක්මනටම අපි නැවත වතාවක් මුණ ගැසෙමු.